හරිද? සමීර හරි. සුබ සන්ධ්‍යාවක් වේවා. මේ මොහොතේ සමාජවාදී තරුණ සංගමයේ හැටියට අපි සජීවීව සමාජ මාධ්‍යත් එක්ක එකතු වන්නේ අපි කලින් දැනුවත් කළා වගේම සීතල නොවැම්බරයේ උණුසුම් කළ අරගලය පිළිබඳව යම්කිසි කතා බහක් සාකච්ඡාවක් ඔබත් එක්ක බෙදා හදා ගන්න. ඔබ දන්නවා මේ සීතල නොවැම්බරයේ උණුසුම් කළ අරගලය වෙන මොකක්වත් නෙවෙයි. මීට අවුරුදු 31කට ප්‍රථමයෙන් හරියටම අවුරුදු 31කට කලින් ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු 60,000කට අධික තරුණ තරුණියන් පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් ඝාතනය කරලා හරියටම වසර 31ක් වෙනවා. විශේෂයෙන්ම ඒ ඉල් මහේ සිදුවෙච්ච ඒ ඝාතනය ප්‍රකාශ කරනවා ලංකාවේ දේශපාලනය ඇතුළේ සිදුවෙච්ච ලොකුම දේශපාලන සිද්ධිය හැටියට. විශේෂයෙන්ම රෝහන් සහෝදරය ඇතුළුව ඒ සහෝදර සහෝදරයන් ඝාතනය කරාට පස්සේ ඒ ඇතිවෙච්ච ඒ දේශපාලන සිද්ධිය පිළිබඳව සමාජයේ විවිධ කතා බහක් ඇති වුණා. අපි දන්නවා ඒක මර්ධනය කරාට පස්සේ ඒ සිද්ධියට අදාළ කරන දේශපාලන වටපිටාව දේශපාලන බරකින් යුතුව සාකච්ඡා කරන්නට හැකියාව ලැබුණා කියලා. අනතුරුව ජනතා විමුක්ති පෙරමුණේ ඊට පසු ක්‍රියාකාරීත්වය ඇතුලේ යම් යම් වූ සාකච්ඡාවක් ඉදිරියට ආවත් තාමත් සාවද්‍ය මත ප්‍රමාණයක් ඒ අරගලය සම්බන්ධයෙන් සමාජය ඇතුලේ තියෙනවා. ඉතින් අපි විශ්වාස කළා මේ මොහොතේ සමාජවාදී තරුණ සංගමයේ හැටියට මේ සාකච්ඡාව ආරම්භ කරලා මේ සාවද්‍ය මත සම්බන්ධයෙන් වූ තිබෙනා වූ දේශපාලනය නිවැරදි කරගෙන එහෙම සාකච්ඡාවක් ආරම්භ කරන්න ඕනි කියලා. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ දැන් මේ තරුණ පරපුර ගත්තොත් විශේෂයෙන්ම 80 දශකයෙන් මේ පිටට තරුණ පරපුර ගත්තොත් එහෙම ඔවුන්ට තියෙන්නේ දේශපාලනික වශයෙන් මේ සිද්ධිය සම්බන්ධයෙන් අහලා දැනගත්ත එහෙම නැත්නම් අර අපි රජ කතා අහනවා වගේ බණ කතා අහනවා වගේ කායෙන් හරි අහලා දැනගත්ත හෝ එහෙම නැත්නම් කවුරු හරි ලියපු දෙයක් තමයි සමාජයේ තරුණ කණ්ඩායම අතරදී අපි විශ්වාස කරනවා. ඒ තරුණ පිරිසත් එක්ක මේ සාකච්ඡාව ආරම්භ කරලා ඒක ඇතුළේ තියෙන සාධනීය සහ නිෂේධනීය කාරණා පිළිබඳව යම් කිසි සාකච්ඡාවක් ආරම්භ කරන්න ඕනි කියලා. ඒ වගේම අද දවසේ අපි සාකච්ඡා කරන කරුණු කාරණා සම්බන්ධයෙන් ගත්තොත් මේ කරුණු කාරණා සම්බන්ධයෙන් විවිධ දේශපාලන ක්‍රියාකාරකයන් විවිධ දේශපාලන කණ්ඩායම් විසින් වරින් වර ජනතා විමුක්ති පෙරමුණෙන් අහපු ප්‍රශ්න ටිකක් තිබ්බා. සහ සමාජයේ යම්කිසි සාධනීය දේශපාලන මැදිහත්වීමක් කරන පිරිස් ජනතා විමුක්ති පෙරමුණෙන් මේ ඉල් සිද්ධිය සම්බන්ධයෙන් 88 89 සිද්ධිය සම්බන්ධයෙන් අහපු කරුණු කාරණා ගණනාවක් තිබ්බා. ඒ කරුණු කාරණා සහ ඒ ප්‍රශ්න අපි හැකියතාක් දුරට සාකච්ඡා කරන්න අද දවසේදී සූදානම් වෙනවා. අද අපේ මේ සාකච්ඡාව සඳහා අපි කැඳව ගත්තා විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ඉතිහාසය පැත්තට හැරෙනකොට මේ 88 89 සිද්ධියත් එක්ක මේ 88 89 සිද්ධියත් එක්ක සම්බන්ධ වුණු ක්‍රියාකාරීව ඒ සිද්ධියත් එක්ක දේශපාලනය කරපු මේ මොහොතේදී අපිට තිබෙන සිටින ජීවමාන දේශපාලන සාක්ෂි හැටියට කිව්වොත් මම හිතන්නේ වැරදි. ඒ වගේම ඒ සිද්ධියත් එක්ක සිරගත වෙලා තරුණයෙකු හැටියට ඒ සිද්ධියට මුහුණ දීලා සිරගත වෙලා ඒ සිරෙන් නිදහස් වෙලා ආවට පස්සේ ඒ දේශපාලනය අත් නොහැර ඒ දේශපාලනයත් එක්ක අත්වල බැඳ ගැනීම තාමත් ඒ ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා අපත් එක්ක එකතු වෙනවා මේ සාකච්ඡාවත් එක්ක. ඒ වගේම අපි අද දවසේදී ආරාධනා කළා මේ සාකච්ඡාවට එකතු වෙන්නට කියලා. විශේෂයෙන්ම මේ 88 89 සිද්ධිය වෙනකොට ඒ සිද්ධිය පසුබිම් කරගෙන දේශපාලනට අවතීර්ණ වෙලා 88 89 සිද්ධිය සමග දේශපාලනය කරලා තවමත් අඛණ්ඩව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ප්‍රවාහත් එක්ක එකතු වෙලා මේ මොහොතේ අපත් සමග එකතු වෙන ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සමාජික
සමන්ත විද්‍යාරත්න සහෝදරයාත් අද දවසේදී සම්පත්දායකයෙක් හැටියට එකතු වෙනවා. මම විශ්වාස කරනවා මේ මොහොතේදී ටිල්ලින් සහෝදරයාත් සමන්ත සහෝදරයාත් එකතු කරගෙන මේ 88 89 සිද්ධිය පසුබිම් කරගෙන ඇතුළු වුණු දේශපාලන සංසිද්ධිය පිළිබඳව යම් කිසි වූ දේශපාලන කියවා ගැනීමක් මේ මොහොතේදී සමාජගත කරන්නට හැකියාව ලැබේ කියලා. අපි විශ්වාස කරන මේ මොහොතේදී අපි පෙර දැනුම් දුන්නා වගේම සීතල නොවැම්බරයේ උණුසුම් කළ අරගලය මේ දේශපාලන සංවාදයත් එක්ක විශේෂයෙන්ම මේ රටේ තරුණ තරුණියන් ඇතුළු දේශපාලනයට උනන්දුවක් තිබෙන ක්‍රියාකාරී දේශපාලන සහෝදර සහෝදරයන් අපත් සමග අත්වැල් බැඳගනී කියලා. ඒ වගේම අපි ආරාධනා කරනවා ඔබටත් පුළුවන් මේ මොහොතේදී එහෙම දේශපාලනික වශයෙන් සහ මේකට උනන්දුවක් තිබෙන අය මේ මොහොතේදී දේශපාලනික කතා බහට සජීවීව එකතු කරගන්න. SYU ශ්‍රී ලංකා පිටුවත් එක්ක මේ සාකච්ඡාව සජීවීව එකතු වෙන්නට පුළුවන්. අපි සාකච්ඡාව ආරම්භ කරනවා. අපි විශ්වාස කරනවා මහා දේශපාලන සංසිද්ධියක් පැයකින් දෙකකින් අපිට කතා කරන්න බැරි වෙයි. ඒක ප්‍රායෝගික නැති වෙයි. නමුත් අපි විශ්වාස කරනවා මේ හැකි උපරිම මේ කාලය අරගෙන 88 89 ඒ විල් මහා විරුවන්ගේ දේශපාලන ක්‍රියාකාරීත්වය පිළිබඳව යම් කිසි කතා බහක් සාධනීය ලෙස ආරම්භ කරන්නට. මම ප්‍රථමයෙන්ම ටිල්වින් සිල්වා සහෝදරයට යොමු වන්නේ. ටිල්වින් සහෝදරයා අපි ඉතිහාසයේ ඉඳගෙන ගොඩක් විරු සමරනවා. ඒ වගේම වර්තමානයේ වන විටත් විවිධ සැමුළුම් රට තුළ තිබෙනවා. පිරිසක් මහා විරුවන් සමරනවා, තව පිරිසක් රණවිරුවන් සමරනවා, රණවිරු උත්සව පවත්වනවා, ස්මාරක තියෙනවා. ඒ අතර ජනතා විමුක්ති පෙරමුණ හැටියට වාර්ෂිකව මේ සමරන විරුවන් කවුද? කවුද මේ ඉල් මහා විරුවන් කියලා කියන්නේ කියලා අපි පැහැදිලි කරගෙන අපි මේ කතාව ආරම්භ කරමු. ඔව් දැන් එහෙම ගත්තොත් දැන් මානව ශිෂ්ටාචාරය බිහුණාට පස්සේ මානව ශිෂ්ටාචාරගත මිනිස්සෙක් වුණාට පස්සේ මියගිය අය සැමරීම ඒ මානව ශිෂ්ටාචාරයේ සංස්කෘතික අංගයක් බවට පත් වෙලා තියෙනවා. ඒකෙදී තමන්ට සමීපය වෙන්න පුළුවන් විවිධ අය සැමරීමක් ලෝක ඉතිහාසයේ අපි දන්න මානව ශිෂ්ටාචාරය පුරාම අපි දැකලා තියෙනවා. මත් මෙතන වැදගත්කම තියෙන්නේ එහෙම නෙවෙයි. දැන් කිසියම් පිරිසක් මිය ගියා නෙවෙයි දිවි පිදුවා නම් ඕන්න කිසියම් මරා දැම්මා නම් අන්නේ දිවි පිදීම් සැමරීම සඳහා එකිනෙකා සමරු පවත්වනවා. ඒකෙදී අපි කල්පනා කරනවා මේ දැන් දිවි පිදීමකදී දිවි පිදූ අය සැමරීමට නම් ඒ දිවි පිදූ අය දිවි පිදූ අරමුණ පවිත්‍ර වෙන්න ඕන. මොකද ලෝකේ මැරෙන දිවි පිදුන මිනිස්සු ඔක්කොම පවිත්‍ර අරමුණු වලින්ම දිවි පිදුව අය නෙවෙයි. මේ ගත්තොත් දෙවන ලෝක යුද්ධයේදී ලෝකේ රත් කරගන්න කියලා හිට්ලර්ලා මේ යනවා. නමුත් ඒගොල්ලෝම සමරන්න වටිනාය නෙවෙයි. මොකද ඒගොල්ලෝ ලෝකය ෆැසිස්ට්වාදයේ තුල යට කරගන්න ලෝකේ ආක්‍රමණය කරපු ආක්‍රමිකව හැටියට. ඒ වගේම විවිධ ආගමික නැත්නම් වෙනත් හේතුන් මත දීපුදන කණ්ඩායම ඉන්නවා. ප්‍රතිගාමී අරමුණු මත එහෙම අය ඉන්නවා. නමුත් අපි ගත්තොත් අපිට 1988 89 අරගලයේදී දීපුදු අය කියලා කියන්නේ ඊට වඩා වෙනස් අය. ඔවුන්ගේ අරමුණ පවිත්‍රායි, අරමුණ උත්තරීතරයි, අරමුණ උතුම්. මොකක්ද අරමුණ? ඔවුන් කාටවත් මේ අරගලයේදී දීපුදනකොට කිසිදු පෞද්ගලික පටු අරමුණක් තිබුණේ නැහැ. බලය පිළිබඳ ලෝභයක්, දේපල පිළිබඳව ලෝභයක්, අනතුරු පිළිබඳ ලෝභයක්, නැත්නම් මොකක් හරි ආගමික හරි වගේ මත මතාන්තරයක් එක්ක වෙන ඇදිච්ච මිත්‍යා විශ්වාසයක් ඒ කිසිවක් නෙවෙයි. එක පැත්තෙන් ගත්තොත් එම අපේ රටට අපි උපන් මව්බිමට නිදහස ගේන්න, මව්බිම යටත් වෙච්ච වෙලාවක, යටත් කරපු වෙලාවක මව්බිම නිදහස වෙනුවෙන්, විමුක්තිය වෙනුවෙන්, ඒ වගේම ජනතාවගේ විමුක්තිය නිදහස වෙනුවෙන් සහ මේ පසුගාමී ධනේශ්වර ක්‍රමය වෙනස් කරලා, මේ අසාධාරණ ධනේශ්වර ක්‍රමය වෙනස් කරලා, මේ අයුක්ති සහගත ධනපති ක්‍රමය වෙනස් කරලා ඒ වෙනුවට මානව වර්ගයාට, ජනතාවට, තරුණ තරුණියන්ට, දරුවන්ට, වැඩිහිටියන්ට කාටත් සතුටෙන් ඉන්න පුළුවන්, සහෝදරත්වයෙන් ජීවත් වෙන්න පුළුවන් වඩා යහපත් සමාජවාදී සමාජයක් නිර්මාණය කිරීම තමයි ඔවුන්ගේ අරමුණ බවට පත් වෙන්නේ. මේ සවුන් එක පැත්තකින් ගත්තොත් වඩා යහපත් සමාජයක් නිර්මාණය කිරීම අරමුණත් එක්ක සටන් කරා. අනිත් පැත්තෙන් රට බේරා ගැනීම සඳහා රටේ නිදහස වෙනුවෙන් අරගල කළා. ඒ නිසා තමයි ඔවුන්ගේ අරගලය අපිට ගොඩක් වටින්නේ. අනිත් පැත්තෙන් ගත්තොත් මේක අපිට හිතන්න පුළුවන් මෙහෙම. දැන් අපි විශ්වාස කරනවා මේ සමාජයේ පන්ති සටනක් තියෙනවා කියලා. මාක්ස් එන්ගල්ස් කොමියුනිස්ට් පක්ෂ ප්‍රකාශනයේ ලියද්දී ඒක ලිව්වා ඒ කියන්නේ මේ අපේ රටේ ලෝකයේ ඉතිහාසය, ඒ කියන්නේ විශේෂයෙන්ම ලිඛිත ඉතිහාසය පන්ති සටන් වල ඉතිහාසයක් කියලා. අඩුම ගානේ අවුරුදු 5000ක ඉතිහාසය
පන්ති සටන් වල ඉතිහාසයක්. ඒ කියන්නේ හැමදාම රජේ බිහුණාට පස්සේ පන්ති බිහුණාට පස්සේ පීඩක පන්තිය සහ පීඩිත පන්තිය අතර හැමදාම අරගලයක් තිබ්බා. මාක්ස් කියන තාලෙටම විටක එලිමහානය කරාවුත් විටක සැඟවුණාවුත් අරගලයක් තිබ්බා. ඒ අරගලෙන් විටක සටන් කරන පන්ති ජයග්‍රහණය කළා. ඒ අරගලේ ජයග්‍රහණය කෙලවර වුණා. නැත්නම් සටන් කරන පන්තිගේ පරාජයෙන් විනාශයෙන් කෙලවර වුණා. ඒකෙදි අපි හිතනවා 1988-89 අරගලයේ තුලත් මේ පන්ති සටන සංගවිලා තියෙනවා. පන්ති සටන තියෙනවා. පන්ති සටන ප්‍රකාශයටපත් වෙච්ච එක ආකාරයක් තමයි 88-89 අරගලය කියන්නේ. ඒක පැත්තෙන් ගත්තොත් 88-89 අරගලය කියලා මේ පන්ති සටනේම එක්තරා අවස්ථාවක්. අනෙක් පැත්තෙන් ගත්තම නව සමාජයක් නිර්මාණය කිරීම අරමුණු කරගෙන ඒ වෙනුවෙන් කැප වෙලා ක්‍රියාත්මක වෙච්ච තරුණ පරපුරක් දේශපාලන ව්‍යාපාරයක් ඒ ව්‍යාපාරය මර්ධනය කරලා ඒ ව්‍යාපාරයට තමන්ගේ දේශපාලන කිරීමේ අයිතිය පැහැර ගන්නකොට ඊට එරෙහිව කරපු සටනක තමයි මේක අපි දකින්නේ. දැන් මොකද විශේෂම ගත්තොත් එහෙම අපි දන්නවා ජනතා විමුක්ති පෙරමුණ නිර්මාණය කරන්නේ තරුණ කණ්ඩායමක්. ඒකට නායකත්වය දුන්නේ රෝහණ විජේර සහෝදරයා 1965 තරම් ඈතදී. ඒ ජනතා විමුක්ති පෙරමුණ නිර්මාණය කළේම අපේ පන්තියට. ඒ කියන්නේ පීඩාවටපත් වෙච්ච පන්තියට පීඩාවටපත් ජනතාවට පක්ෂයක් නිර්මාණය කිරීමේ අරමුණකින් සහ ජනතා විමුක්ති පෙරමුණ කියන්නේම පීඩිත පන්තියේ පක්ෂය නැත්නම් අසාධාරණ ලක් වෙච්ච අයගේ පක්ෂය ලෙස නිර්මාණය කළා. ඒ පක්ෂයට දේශපාලන කිරීමේ සඳහා තියෙන අයිතිය අහුරනකොට ඒක මර්ධනය කරනකොට ඊට එරෙහිව සටන් කිරීමේ අයිතියක් අනිවාර්යෙන් ජනතාවට තියෙනවා, තරුණයන්ට තියෙනවා. ඒ සටන ඉස්සරහට ගියා. ඒ සටන ඉස්සරහට යනකොට රට පාවා දීමේ ගිවිසුම් අසං වෙලා ඒනොත් තත්ත්වෙනුත් එක තමයි 1989 අරගල නිර්මාණය වුණේ. මොකද විශේෂයෙන් මේක කියන්න ඕන කම තියෙනවා. දැන් ඔය 1988-89 පිළිබඳව විමසන බොහෝ දෙනා 88 අහන බොහෝ දෙනා ඊට කලින් ඉතිහාසය අමතක කරලා අහන. 88 මොකද උනේ කියලා අහන කවුරුවක්වත් අහන්නේ නැහැ. 83 ජනතා විමුක්ති පෙරමුණ අසාධාරණ ලෙස තහනම් කළේ ඇයි කියලා. 1982 ජනාධිපතිවරුන් තිල්ලලා ඊට කලින් ඡන්ද දෙල්ලලා ජනතා විමුක්ති පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය තුළ ප්‍රසිද්ධ දේශපාලන වැඩ කරමින් හිටියා. ඊටාම හොඳින් වැඩ කරමින් හිටියා. ඒත් එහෙම වැඩ කරපු දේශපාලන ව්‍යාපාරයක් 1983 දී ජයවර්ධන මහත්තයාගේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් තහනම් කරනවා. අසාධාරණ ලෙස ආයුක්ත සහගත ලෙස හේතුකින් තොරව තහනම් කරනවා. පන්ති හේතු වෙන කිසි හේතුවක් තිබුණේ නැහැ. තහනම් කරලා තහනම් දිගට පවත්වාගෙන යනවා. මර්ධනකාරීත්වයේ ගේනවා. අත්නොම් ගැනීම කරනවා. සමාජිකව ඝාතනය කරනවා. පෝෂ්ඨ ගාන කට්ටිය අල්ල මරනවා. කුමන්ත්‍රණ කරනවා. එහෙම තියෙන අතර තමයි පැත්තෙන් ගත්තොත් එහෙම 1987 ඉන්දියාවත් එක්කෙන් ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරලා ඉන්දියානු හමුදාවත් ලංකාවට ගෙනල්ලා රට පාවා දීමේ දේශපාලනය ආරම්භ කරනවා. ඉතින් Tamanට දේශපාලනය කිරීම පතින අහිතේ වෙනුණු ඒ වගේම රට පාවා දීමට එරෙහිවත් අරගලයක් මතුවෙනවා. ඒ අරගලය බහුජන අරගලයක් මතුවෙනවා. තහනම තුල ඒක සන්නද්ධ අරගලයක් මතුවෙනවා. ඒ අරගලය තමයි 1988 කාලේ තිබුණේ. ඒ අරගලයේ අවසානයේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් අපේ පක්ෂ නිර්මාතෘ රෝහණ විජේර සහෝදරයා, උපතිස්ස ගමනායක සහෝදරයා 89 නොවැම්බර් මාසේ 12 වෙනිදා තරමට අරගෙන 13 වෙනිදා මරා දානවා. ඒ ආශ්‍රිතව විශාල සහෝදර සංඛ්‍යාවක් මරා දානවා. ඒකත් එක තමයි අපිට මේ ඉල් සමරුව කියන සමරුව හැදෙන්නේ. නිසා ඊටම ගෙටින් කිව්වොත් මේ ඉල් සමරුවේ අපි සමරන්නේ අපේ සමාජයට මානව වර්ගයාට විමුක්තිය ගේන්න රටේ නිදහස වෙනුවෙන් සමාජවාදී වෙනුවෙන් සටන් කරපු පරපුරක දෙවි පිදීමේ අවස්ථාව තමයි මේ සමරන්නේ. කියන්නේ බොහොම පැහැදිලිවම කිව්වොත් එහෙම අවිගත්තු හැමෝම වීරුව වෙන්නේ නැහැ. ඒ අවිගත්තු මිනිස්සුන්ගේ පිටිපැස්සේ තියෙන පරමාර්ථය තමයි ඔවුන් වීරත්වයට නගනවද එහෙම නැත්නම් ප්‍රතිගාමීද කියලා හඳුන්වන්නේ. මම කැමති ටෙලිසෝදර මත කරපු කාරණාවක් එතන තියෙනවා. මේ එක පාරටම මේ 88 89ට ආවේ නැහැ. මම මේක සමන්ත සහෝදරයාට තමයි ඊළඟ ප්‍රශ්නේ යොමු කරන්නේ. 88 89 ගැන කිව්වම සමාජය තුළ ගොඩනැගෙන්නේ ඉතාම වේජනක අත්දැකීම. නමුත් අපි දන්නවා මේ 88 89 එකපාරටම ආවේ නැහැ. ඊට ප්‍රථමයෙන් සිදුවෙච්ච දේශපාලන සංසිද්ධියක් තියෙනවා. විශේෂයෙන්ම ගත්තොත් 80 දශකයේ කියලා ගත්තොත් එහෙම දේශපාලන භූමිය ඒ දශකයේ ගත්තොත් එහෙම දේශපාලන භූමිය ඉතාමත්ම උණුසුම් වෙච්ච දේශපාලන සංසිද්ධි ගණනාවක් තියෙනවා. අපි ගත්තොත් 80 වැඩ වර්ජනය තියෙනවා. ඊට පස්සේ 82 ජනාධිපතිවරණය, ඊට පස්සේ 83 ජූලි කලබලයක් තියෙනවා. දේශපාලන ව්‍යාපාරයක් විදිහට ජනතා විමුක්ති සහනමට ලක් වෙනවා. ඊට පස්සේ ඉන්දු ලංකා ගිවිසුම, ඊට පස්සේ 88 සංසිද්ධිය. මම කැමති මෙන්න මේ වර්තමාන තරුණ පරපුර මෙන්න මේ සිදුවීම ටික පෙළගස්ස ගන්න මම හිතන අපෝසත් වෙලා තිබෙනවා.
ඔවුන්ට දේශපාලනිකව මේ ගැන දුරටත් අහන්නට හොයන්නට උනන්දුවක් ඇති වෙන්නත් එක්ක මම කැමතියි මේ 88 89 සංසිද්ධියට එන්න කලින් පැවති දේශපාලන වටපිටාව ගැන යම් කිසි අදහසක් එකතු කරනවා සමන් සහෝදරය. හොඳයි සහෝදර සහෝදර මතු කරා වගේ ප්‍රශ්නේ මුලින්ම මේ දැන් 88 89 සිද්ධිය සම්බන්ධයෙන් සමාජගත වෙලා තියෙනවා යම් සමාජයේ කොටසක් 88 89 කියවම තාමත් සමාජයේ බිය ඇති කරන ස්වභාවයේ ත්‍රස්තවාදයක් තිබ්බා, විනිමැරීමක් තිබුණා, ගිනි තැබීමක් තිබුණා. ඒ අදහසක් සමාජගත කරලා තියෙනවා. ඒ මතේ පිළිගන්න කොටසක් තාම සමාජයේ නැතුව නෙවෙයි. එඳා විශේෂයෙන් මේ අත්දැකීමට ඍජු ලෙස දායක නොවුණු යම් කරුණ පිරිසක් හැටියට සහෝදර සහෝදරිත් එක්ක මේක සාකච්ඡා කරන්න ගන්නකොට අපි මෙහෙම නිකන් සාකච්ඡා කළොත් ගමක නැත්නම් ඔබේ ප්‍රදේශයේ කවුරු හරි සාධාරණ ලෙස ජීවත් වෙන කෙනෙක් හැබැයි අසාධාරණයට විරුද්ධව කතා කරනවා, අයුක්තියට විරුද්ධව හඬ නගනවා, මිනිසුන්ට සහයෝගයෙන් එකමුතුභාවයෙන් යුක්තව ගමේ පොදු වැඩවලට සම්බන්ධ වෙලා ඉන්න කෙනෙක් ඉන්නවා. මේකට යම් වෛර කරන, මේකට අකමැති යම් පුද්ගලයෙක් අර යහපත් ලෙස ජීවත් වෙන මිනිස්සයා යම් මොහොතක අල්ලලා අත් දෙක බැඳලා කටවල් බැඳලා අල්ලගෙන ගිහිල්ලා ලිඳකට දානවා කියලා අපි නිකන් පොඩි වෙලාවකට කල්පනා කරමු. ලිඳකට දානවා. දැම්මට පස්සේ දැන් මේ ලිඳට වැටිච්ච මනුස්සයට සිද්ධ වෙනවා මේ ලිඳ කටෙන් ගොඩ වෙන්න. එතකොට ඒ පුජ්‍යලයා මහන්සි ගන්නවා ලිඳෙන් ගොඩ එන්න මහන්සි ගන්නකොට ලිඳේ යූරු කඩාගෙන වැටිලා අපි හිතමු වතුර ටිකක් බොර වෙනවා. එතකොට අර දාපු මනුස්සයා වටේ පිටේ මේ ලිඳේ වතුර පරිභෝජනය කරන කට්ටියක් දෙන්නලා පෙන්නනවා. අන්න අර මනුස්සයා ලිඳේ වේලි කඩනවා. ලිඳේ වතුර බොර කරලා තියෙනවා. කට්ටිය ප්‍රශ්න කරනවා ඇයි වතුර බොර කරේ? ඇයි ලිඳේ වේලි කඩන්නේ කියලා. කවුරුත් අහන්නේ නැහැ අර ටිලින් සහෝදරයා කිව්වා වගේ. ඇයි ලිඳට දැම්මේ කියන ප්‍රශ්නේ අහන්නේ නැහැ. එහෙනම් මෙතන ඒ වගේ ගත්තොත් අර සහෝදරයාගේ ප්‍රශ්නේ දෙවෙනි කොටසට අපි ගියොත් දැන් මේ தත්ත්වය නිර්මාණය වෙන්න බලපාපු 88 89 සිද්ධියට බලපාපු ඒ 80 දශකයේට මුල ඉඳන්ම පෙළක් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. මම හිතනවා මේක අර සහෝදරයෙක් වගේ 80ට ඩිංගක් එහාට ගිහිල්ලා ආරම්භ කළොත් 1977 මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය 6න් 5ක අධික බලයක් ලබනවා. ඒක වර්තමානයේ අපි කතා කරන ඉඳන් මේ වර්තමානයේටත් යම් මට්ටමකට මේක තේරුම් ගන්න එකටත් මේක වටිනවා කියලා මම හිතනවා. 6න් 5ක අධික බලයක් ගන්න. ඒ අධික බලයක් ගත්ත වෙලාවේ ජේ.ආර්. ජයවර්ධන කල්පනා කරනවා ඒ බලය තවත් වැඩි කරගන්න 1978 අලුත් කාන්ටෝන් ව්‍යවස්ථාවක් ගෙනන ලංකාවට පළමු වතාවට විධායක ජනාධිපතිවරයෙක් හඳුන්වලා තියෙනවා. ඒ බලයත් අරගෙන කටයුතු කරනකොට මේ රටේ වැඩ කරන මිනිස්සු කම්කරුවෝ 1980 ගත්තොත් දවසක වැටුප මේ රුපියල් 10කින් වැඩි කරගන්න කියලා ලොකු අරගලයකට එනවා. 80 වැඩ වර්ජනෙට එනවා. ඒ වැඩ වර්ජනයේදී කම්කරුවෝ මර්ධනය කළ රස්තාවලින් දොට්ට දාන දසදහස් ගාණක් දොට්ට දානවා. ඒක සමහරු සියදු විනාශ ගන්නවා. සමහරු මානසික අවුල් වලටපත් වෙනවා. විවිධ ගැටලු වලට මිනිස්සු මුහුණ. ඒ විදිහට ප්‍රජාතන්ත්‍රවාදය කියලා ආවට ප්‍රජාතන්ත්‍රවාදයේ පස කළා මිනිස්සු මර්ධනීය ක්‍රියාවලිය ඒ විදිහට 80 ඉඳන්ම ආරම්භ වෙනවා. ඊට පස්සේ අපි දන්නවා 82 ජනාධිපතිවරණයේ තියෙනවා. ජනාධිපතිවරණේවා කියනේවා මේ ඒ තිබුණු මැතිවරණ සාධාරණ මැතිවරණ උනේ නැහැ. ඒවා හොරචන්ද මිටිපිටින් දාපු මැතිවරණ ප්‍රජාතන්ත්‍ර විරෝධී මැතිවරණ. ප්‍රජාතන්ත්‍රවාදයේ මැතිවරණ තිබ්බ හරියන්න පුළුවන්. නමුත් සැබවින්ම ගත්තම මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදී උනේ නැහැ. ඒක ප්‍රකට වංචනික මැතිවරණයක් බවට පත් වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂක ජනාධිපතිවරණ ඉල්ලපු අපේක්ෂකගේ ඡන්දේ පවා හොරෙන් දැම්මා. එහෙම දැම්මා. ඊටත් ඉස්සෙල්ලා ගියොත් 80 සංවර්ධන සභා මැතිවරණයේදී යාපනයේ පුස්තකාල ගිනි තිබුවා. ප්‍රජාතන්ත්‍රවාදයේ ක්‍රමක්‍රමව අධික බලයක් රැස් කරගෙන අවෝසි කරන සමාජය පටන් අරන් තිබුණේ. ජනතාව යම් මර්ධනකාරී ස්වභාවයට බිය ගැනීම ස්වභාවයට ඇවිල්ලා තිබුණා. අන්න එහෙම තිබුණා තමයි ජනාධිපතිවරණයෙන් පස්සේ ඔය ජනාධිපතිතුමා අපේ ආදරණීය රෝහණ විජේවීර සහෝදරයා කිව්වා. එතකොට මේ ජනාධිපතිවරණයෙන් පස්සේ ඊළඟට ගේනවා රටේ ප්‍රජාතන්ත්‍රවාදී සිටීම අකුලා දාන්න මැතිවරණ සිටීම අකුලා දාන්න ප්‍රකට වෙච්ච කලගිරිලාම දෙල්ලම නොහොත් ජනමත විචාරණය ජනමත විචාරණය ගෙනාවේ 1977 ගත්ත 6න් 5 බලය ආපහු මහමැතිවරණයක් යන්නේ නැතුව තව අධියරකට තව අවුරුදු 5කට 6කට දීර්ඝ කරලා දෙන්න සමාජයෙන් කැමැත්ත විමසුවා. ඒ ජනමත විචාරණයත් අර වගේම දූෂිත ජනමත විචාරණයක් බවට පත් වුණා. ඒතර ප්‍රජාතන්ත්‍රවාදයක් තිබුණේ නැහැ. හරි විදියට මහමැතිවරණේ තියෙනවා නම් 1978 ව්‍යවස්ථාවට අනුව ඒ කියන්නේ සමානුපාතික ක්‍රමයට ඡන්ද 1983 තියන්න ඕන.
83 අපි හිතමු මේ වෙච්ච සිදුවීම් එහෙම නොවි අනිත් පැත්තට වුණා නම් 83 මහමැතිවරණය තිබ්බා නම් රෝණ විජේවීර සහෝදරය ඇතුළු අපේ පක්ෂයේ ඒ නායකයන්ට සිද්ධ වෙනවා ඒ මහමැතිවරණයට අපිට ඉදිරිපත් වෙන්න. එහෙනම් අපි හිතනවා පළවෙනි වතාවට ජනතා විමුක්තියේ මන්ත්‍රීවරු බිහි වෙන්නේ 83 පාර්ලිමේන්තුව. සමහර විට අපිට නොවුණු නිසා කියන්න බෑ රෝණ සහෝදරයා ගමනායක සහෝදරයා අපේ නායක ප්‍රමාණය පාර්ලිමේන්තුවේ එන්න තිබුණු අවස්ථාවක් ප්‍රජාතන්ත්‍රවාදී තිබුණු අවස්ථාවක් ජේ.ආර්. ජයවර්ධනලා දුර දැකලා බහලා දැම්මා. ජේ.ආර්ලා පස්සේ කිව්වා. ඊළඟට තමයි 83 කළු ජූලියක් නිර්මාණය කරන්නේ. ඒ කළු ජූලිය නිර්මාණය කරන්න එක්සත් ජාතික පක්ෂ පාලකයෝ ඒ කාලේ දායක වුණා. පොලිසිය වලට නිවාඩු දීලා ප්‍රජාතන්ත්‍රවාදී පැත්තක දාලා ඒක දායක වෙලා කළු ජූලියක් නිර්මාණය කරලා ඒ කළු ජූලිය දඩමින්මා කරගෙන රටේ ප්‍රජාතන්ත්‍රවාදී කටයුතු කරපු දේශපාලන පක්ෂත් තහනම් කරා. ජනතා විමුක්ති අපේ පක්ෂය තහනම් කරා. නව සමාජ පක්ෂය තහනම් කරා. කොමියුනිස්ට් පක්ෂය තහනම් කළා. හැබැයි අනිත් පක්ෂවල තහනම් ඉවත් කරාට අපේ පක්ෂය තහනම් ඉවත් වුණේ නැහැ. ජේ.ආර්ලට අවශ්‍ය වෙලා තිබුණේ කරගන්න. පක්ෂ තහනම් කරා. අදටත් එක්සත් ජාතික පක්ෂයට හරි රටට පුළුවන් කමක් නැහැ. ඒ තහනම් කිරීම සාධාරණීකරණය කරගන්න පුළුවන් කමක් ලැබිලා නැහැ. ඒ විදිහට තහනම් කරනු ලැබුවා. අපි අර ලිඳට දාලා වේලි කඩන් වතුර බොර වෙනකොට ප්‍රශ්න කරනවා වගේ අපි අහනවා මේ වර්තමාන පාලකයන් ගෙනුයි හිටපු පාලකයන් ගෙනුයි ඇයි ඒ ආදී දේශ ප්‍රජාතන්ත්‍රවාදී මේ සමාජය අහෝසි කරන්නේ. එතකොට දැත් බැඳලා කටවහලා තිබ්බට අපි තහනම් කරලා දැම්මට අපිට මේ රටේ දුක් විඳින ජනතාව වෙනුවෙන් තියෙන දේශපාලන කිරීම එතනින් නවත්තන්න පුළුවන් කමක් නැහැ. තහනම් අවදී දේශපාලනය කරනවා. ඒ දේශපාලනේ ප්‍රධාන කාරණයක් බවට පත් කරගත්තේ තහනමේ ඉන්න නෙවෙයි. සන්නද්ධ ව්‍යාපාරයකට යන්න නෙවෙයි. ඒ තහනම ඉවත් කරගන්න පක්ෂයක් ඇට සෑහෙන කටයුතු කළා. අදාළ තැන් වලට ලිව්වා, ජාත්‍යන්තරයට දැන්නුවා, ඒවා උත්සාහයෙන් ගත්තා. ඒක උත්සාහයකටවත් ඒ කාලේ පාලකෝ ජේ.ආර්. ජයවර්ධනලා එකඟතාවයකට එන්න බැරි. අනිත් පක්ෂවල තහනම් ඉවත් කරාට අපේ තහනම් ඉවත් කරන්නේ. ඊට පස්සේ තමයි අපේ පිළින් සහෝදරත් පැහැදිලි කරා වගේ ප්‍රධාන ලේකම් සහෝදරත් පැහැදිලි කරා වගේ අපි බහුජන දේශපාලනයක් රහසිගතව පවත්වාගෙන යනකොට ඇමරිකාවට ගැතිවනේ ලංකාවේ ජේ.ආර්. ජයවර්ධනලා මේ රට පාලනය කරන්නේ ඒ හින්දා යන්කිටිගේ පාලනය කියලා යන්කිටිගේ පාලනය. මේකට ඉන්දියාව යම් එරෙහිවීමක් තිබුණා. ඉන්දියාව ලංකාවේ දේශපාලන ඍජු ලෙස අත ගහන්න පටන් ගත්තා. උතුරේ ප්‍රශ්නයක් මේව කරගෙන අත ගහන්න පටන් ගත්තා. ගෝණින් ඇවිල්ලා පරිප්පු දාලා ජේ.ආර්. ජයවර්ධනලා අවනත කරගෙන හීලෑ කරගෙන 1987 ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරලා ඔය 13 වෙනි පළාත් සභා ක්‍රමයේ සංශෝධනය ගේනකොට මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගේනකොට ඒවා පාර්ලිමේන්තුවේ සාකච්ඡා වුණේ නැහැ. අඩුම තරමේ කැබිනට් එකේ සාකච්ඡා කරේ. අඩුම තරමේ අගමැතිගේ අනුමැතිය ගත්තේ නේ. ඉතින් රජීව් ගාන්ධිලත් අවුල ජේ.ආර්. ජයවර්ධනලා බලහත්කාරයෙන් ඉන්දු ලංකා ගිවිසුමක් අත්සන් කරන්න සැලසුම් කළා. ඒ වෙනකොට අපි සන්නද්ධ වෙලා හිටියේ නැහැ. ඒතර අපි බහුජන ව්‍යාපාරයක් හදාගෙන මේක වළක්ව ගන්න අපි සෑහෙන මහන්සි ගත්තා. මොකද අපි රටක් හැටියට අපි අත්දැකලා තියෙන ඉතිහාසයේ ඉඳන්ම අධිරාජ්‍යවාදීගේ ඇල්බ බැල්ම මේ අද විතරක් නෙවෙයි ඉතිහාසයේ ඉඳන්ම තිබුණා. ලෝකේ අපි පුංචි රටක් වුණාට පොඩි ජනගහනයක් වුණාට ලෝකේ අපි පිහිටපු තැන ටිකක් තීරණාත්මක තැනක් කේන්ද්‍ර ස්ථානයක්. ඒ නිසා ඉතිහාසයේ ඉඳන්ම ඇල්බ බැල්ම තිබුණා. 1505 දී පොතුගීසි ලංකාවට ආවා. අවුරුදු 153ක් ඉඳලා තමයි පන්න ගන්න පුළුවන් වුණේ. පැන්නුවටත් වැඩිය තවත් කට්ටියක් කැඳගෙන තමයි අයින් කළා දැන්. ඊළඟ ලන්දේසින් ආවා. අවුරුදු 138ක් ඉඳලා තමයි ඒ කට්ටිය යන්නේ. ඊට පස්සේ ඉංග්‍රීසින් ආවා 1796 1948 වෙනකන් ඒ කට්ටිය හිටියා. කට්ටියත් අවුරුදු 152ක් හිටියා. ඉඳ පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි වගේ ආක්‍රමණික අධිරාජ්‍යවාදීන් යටතේ පීඩාවට පත් වෙච්ච රටක් හැටියට ඉන්දු ලංකා ගිවිසුම ගහලා ඉන්දියන් හමුදාව තොග පිටින් ලංකාවට ගොඩ බස්සනකොට ඒ ඉතිහාසය දන්න අපි ආපහු මේ රට යටත් වෙලා ආපහු ලොකු අර්බුදයකට ගිහිල්ලා රටේ සම්පත් කොල්ල කන්න දීලා ඔබ ඇතුළු අනාගතයේ උපදින දූ දරුවන්ට තියෙන රටක් අහිමි වෙනකම් බලාගෙන ඉන්න පුළුවන් කමක් පක්ෂෙට නැහැ. ඒ කාලේ අපිට විතරක් නෙවෙයි දේශප්‍රේමීත්වයේ ජනතාවින් තුර හැර ධනපති කණ්ඩායම් වලටත් යම් ඥායයට දේශප්‍රේමීත්වය එන්න පුළුවන්. ඒ සියලු දේශප්‍රේමීන් එකතු වුණා. ඔය යුසුම අස්සම් කරපු දවසේ 147 දෙනෙක් වෙඩි කියලා මරලා දැම්මා එක්සත් ජාතික පක්ෂය. සන්නද්ධ කණ්ඩායම් නෙවෙයි. මේ රටේ දේශප්‍රේමීත්වය තියාගෙන මේ රටට අනතුරක් කරන්න එපා කියලා පාට බැලලා මේ ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂණ කරපු කණ්ඩායම් මරලා දැම්මා. එතකොට දේශප්‍රේමී කොටස් එකතු වෙලා බහුජන සංවිධාන හදාගෙන මේකට එරෙහිව කටයුතු කරා මුල්ලා සන්නද්ධ භාවයට ඉස්සලා ගියේ. ඒකට අපි නායකත්වයේ සැකෙමු. ඒ දේශප්‍රේමී අරගලයට විවිධ කොටස් ජනතාවෙන් තිබුණේ නොවන කොටස් පවයි. විප්ලවවාදී නෙවෙයි එතන හිටියේ. අන්න එහෙම කොටස් එකතු වුණා. ඔවුනුත් එකතු කරගෙන තමයි අරගලේ ගියේ. ඒ අරගලේ මර්ධනය කරනකොට සන්නද්ධ භාවයකට මේ ව්‍යාපාරය තල්ලු වුණා.
ඉන්දියන් හමුදාව පන්නා දමන්න තල්ලු වෙන්න සිද්ධ වුණා. තියෙන සන්නද්ධ අරගලයක් දියත් වුණා. ඒ වගේ පසුබිමක් තුල තමයි 88ක් 89ක් නිර්මාණය. නැත්නම් ඕපපාතික එකපාරට සන්නද්ධ භාවයට ඇවිල්ලා හිතුවක්කාර ලෙස ගත්ත ක්‍රියාමාර්ගයක් නෙවෙයි. ඒ හින්දා ඇත්තම ගත්තොත් දැන් ඔය ත්‍රස්තවාදී නැත්නම් ත්‍රස්තවාදිය. දැන් අපිට ත්‍රස්තවාදී කණ්ඩායම් කියලා සමහරව හඳුන්වන්නේ. ත්‍රස්ත කරා මේ සමාජය. රාජ්‍ය බලයේ තියෙන කට්ටියට සමාජය ත්‍රස්ත කරන්න පුළුවන්. ඉතින් එක්සත් ජාතිපක්ෂ ආණ්ඩුවක් වර්තමානයේ මේ ආණ්ඩුව ගත්තම ජනතාව යම් යම් විදිහට ත්‍රස්ත කරනවා. බියවත් වෙනවා. සමාජයේ බියවත් වෙනවා. ඉතින් ජේ.ආර්. ජයවර්ධනලා ඉන්දියන් හමුදාව ගෙනල්ලා දාලා 80 ජුලි වර්ජන මර්ධනය කරලා 83 කලජූලියක් ඇති කරලා පක්ෂ තහනම් කරලා හොර ජනමත විචාරණ තියලා ඡන්දමගඩි කරනකොට සමාජය ත්‍රස්ත වෙනකොට ඒකට ප්‍රතිචාර ආපෝ සමාජයෙන් ඇති වෙනවා. ඉතින් ඔන්න ඔය පසුබිමක් යටතේ තමයි 88ක් 89ක් නිර්මාණය වුණේ. ඒකේ ඇත්ත වැරදි කාරෝ තාම සමාජයේ හරි විදිහට අඳුරන්නේ නැහැ. මොකද පසුගිය දවසේ අපේ සමරුවිද ටිල්ලින් සතර හොඳට පැහැදිලි කරා මේ ඉතිහාසයේ ලියලා තියෙන්නේ අපි නෙවෙයි. ඔබ ගැන දන්නේ හොඳටම ඔබගේ ළඟම ඥාති හිතවල. ඉතින් ජනතා විමුක්තිය ගැන හොඳටම දන්නේ ජනතා විමුක්තිය. නමුත් අපේ සම්බන්ධයෙන් සමාජයේ මත හදලා තියෙන අපිට වඩා ධනපති පන්ති. ඒ කට්ටිය තියෙන මාධ්‍ය, තියෙන බලය, ධනෙ පාවිච්චි කරලා මතයක් හදලා තියෙනවා. ඒ මතය නිවැරදි නෙවෙයි. ඉතින් 88ක් 89ක් නිර්මාණය වෙන්න ඔන්න වගේ ඉතිහාසයක් ඔබ ඇහුවා වගේම බලපෑවක් කියන එක පැහැදිලි කරන්න ඕන. ඔව් සමසහෝදර දැන් මේකත් පොඩ්ඩක් පැහැදිලි කරගෙන දැන් අපි මේ ඉතිහාසය නිර්මාණය කරේ නේද ඒක ඇත්ත. නමුත් මේ මොහොතේ ඉන්දියානු මහා කොමසාරිස් ඩික්සිත් මහත්තයා මේ ඉතිහාසය රචනා කරනවා. මේ ඉතිහාසය ඇතුලේ මොකද්ද මේ ජේ.ආර්. ජයවර්ධන මහත්තයාව දනගස්සලා අපේ රටේ ස්වාධීනත්වය විනාශ කරලා මේකට කොහොමද මේ ඉන්දියානු මැදිහත්වීම උනේ කියලා ජනතා විමුක්ති පෙරමුණ මේ ඉතිහාසය හුලියනවා. අපිට ඒ ගැනත් අපි කතා කරගෙන යමු. ඔව්. හොඳයි ඔබ අසල් ප්‍රශ්නේ හොඳයි. ඔබ ඔය කියපු ඉතිහාසය දැන් ඔය රජීව් ගාන්ධි ළඟ ඇවිල්ලා ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරනකොට මේ රටේ ඉන්දියන් මහා කොමසාරිස් හැටියට වැඩ කරේ ඩික්සිත් මහතා. ඔව් පසුව විශ්‍රාම ගිහිල්ලා මේ සම්බන්ධයෙන් පොතක් ලියලා. ඒක සිංහලට පරිවර්තනය තියෙනවා කොළඹ භූමිකාව කියලා පරිවර්තනය වෙලා තියෙනවා. ඒ පොතේ ඉතා පැහැදිලිව තියෙනවා ලංකාවේ ආණ්ඩුව කොහොමද ඉන්දියාව යටපත් කරගත්තේ අවනත කරගත්තේ. ඔය පොතේ එක තැනක සටහන් වෙනවා ජේ.ආර්. ජයවර්ධනගේ බිරිඳ එල්ලීනා මැතිණිය. ඩික්සිත් මහත්තයන් අහනවලු මේ ගිවිසුමට අපි එකඟ වුණොත් මගේ මහත්තයාගේ දේශපාලනයට බලයට කරදරයක් වෙන්නේ නැහැ අනතුරක් වෙන්නේ නැහැ කියලා ඔබතුමාට සහතිකයක් දෙන්න පුළුවන්ද? ඩික්සිත් මහත්තයා පොරොන්දුනාලු සහතිකයක් දෙන්න. ඒ කියන්නේ මේ ගිවිසුම අත්සන් කරලා තියෙන රට ගැන හිතලා නෙවෙයි. එයාගේ බලය ගැන හිතලා. රට ගැන හිතලා නෙවෙයි. එහෙනම් එදා ඉන්දියාවේ එදා බලපෑම තිබ්බා වගේම අදත් බලපෑම සහ මුලින් ඉවර වෙලා නැහැ. ඇමරිකාවේ බලපෑම සහ මුලින් ඉවර වෙලා නැහැ. අධිරාජ්‍යවාදීගේ බලපෑම සහ මුලින් ඉවර වෙලා නැහැ. ඉතින් එවන් බලපෑමකට යටත් වෙනකොට රට එක මිනිහෙක් මේ රටක් යටත් කරනකොට අපිට ඒක යටත් වෙනකම් බලන් ඉන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් අපිට ත්‍රස්තවාදී කියන නම් ඉන්දියන් හමුදාවට අධිරාජ්‍යවාදයේ මැදිහත්වීමට එරෙහිව සටන් කරන අපිට ත්‍රස්තවාදී කියනවා නම් කැප්පෙටිපොළ කවුද? සුද්දන්ට එරෙහිව අරගල කරපු කැප්පෙටිපොළ ත්‍රස්තවාදී කියනවා. එහෙමනම් ගොංගාවේකට බණ්ඩල වීර පුරංගප්පුල ත්‍රස්තවාදී වෙනවා. ඔවුන් ජාතික වීරයෝ කියලා තමයි අපේ දරුවන්ට උගන්වන්නේ. මොකද ඉංග්‍රීසියෙන් පන්නා දාන සටන් කරන්නේ. ඒතකොට ඉන්දියානුන් පන්නා දාන සටන් කරපු රෝහණ විජේ විතරලා ගමනායක සහෝදරලා ඇයි මේ ජාතික වීරයන් කියලා සටන් කරන්නේ නැත්තේ? ඔවුන් නියෝජනය කරන දේශපාලන පක්ෂ තාම මේ රටේ බලය සඳහා දේශපාලනය නිරත වෙනවා අරගල කරනවා. එන්න අපි ගැන ලියන්න බෑ එකක්. අපි වීරයෝ කරන්න බෑ. එතකොට අපි වීරයෝ කරොත් ඉන්දියන් හමුදාව ගෙනාවු කට්ටිය අර දොන්ජුවන් ධර්මපාලලා ද්‍රෝහී වුණා වගේ ජේ.ආර්. එක්සත් ජාතිපක්ෂ ද්‍රෝහී කියලා ලිව්වොත් එතකොට ඒ කට්ටියට පාඩුවක්. එන්න මේ ඉතිහාසයේ විකෘතියක් මේ තියෙන්නේ. සත්‍ය දේ ලියවිලා නැහැ. එන්න මේ දේශප්‍රේමීත්වය අපිට විතරක් ආව නෙවෙයි සහෝදරයන්ට ප්‍රශ්න කරා වගේ. අපිට මතකයි රජීව් ගාන්ධි ලංකාවට ඇවිල්ලා නාවික හමුදා පෙරට්ටුවක් පරීක්ෂා කර යනකොට උත්තමාචාර දක්වනකොට ජනතා විමුක්තියේ සමාජිකයෙක් නෙවෙයි. නාවික හමුදා සෙබලේ හිතට ආපු හැඟීම දේශප්‍රේමීත්වයත් එක්ක රජීව් ගාන්ධිට තමන්ගේ අභියෙන් පහර දීමක් කරනවා. ඒක ඔය YouTube වල ටිකම තාම බලන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වගේ දේශප්‍රේමීත්වය කුළු ගැන්වුණා රටේ. ඉතින් දේශප්‍රේමීන් කරපු අරගලයක් තියෙනවා. ඒ අරගලේ ජනතා විමුක්තිය විප්ලවවාදී විතරක් නෙවෙයි දේශප්‍රේමී සියලු දෙනා එක්ක අවුල අරගලයක් කරා. ඒ අරගලේට අපි නායකත්වයක් සැපයුවා.
ඒ වගේ මේ ඉන්දියානු බලපෑම කියන එක මේ මොහොතේ දැන් අපිට දැන් මේ මොහොතේ ඕක කතා කරනකොට ලොකුවට ඇඟට දැනෙන්නේ නැතුණාට ඒ මොහොතේ ඉන්දියානු බලපෑම කියන එක මහා විශාල වශයෙන් තිබුණා. ඒ කියන්නේ අපේ ගුවන් සීමාව ආක්‍රමණය කළා උඩින් පරිප්පු දාලා ඒ වගේ ඉතාමත්ම අපේ නායකයට බලපෑම් කළා දනගස්සලා ඒ වගේම ඒ ස්වාධීනපත්වයට හානි කරන දැවැන්ත බලපෑමක් තිබුණා. දැන් අපිට මේ මොහොතේ ඒක ඇඟට දැනෙන්නේ නැති වුණාට මේ මොහොතට අදාළව ලංකාව ඉතාමත් අනුතුරුදායක තැනක තමයි තිබ්බේ. ටිලින් සහෝදරයාට මම ඊළඟට යොමු වන්න කැමතියි. ටිලින් සහෝදර දැන් මේ වටපිටාවත් එක්ක ගත්තට පස්සේ විශාල වශයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනාවක් එල්ල වෙනවා. මේ අරගලය ඇතුලේ විශාල කඩාකප්පල්කාරී ක්‍රියාවන් ප්‍රමාණ ජනතා විමුක්ති පෙරමුණ කළා කියලා. විශේෂයෙන්ම දැන් අපි මේ අරගලය ඉවර වෙලා අවුරුදු 31ක් ගිය තැනත් විශේෂයෙන්ම මේ ආර්ථිකය ගොඩනගන්න බෑ කියන කාරණාව ගත්තොත් එහෙම ආයි කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ චෝදනාවක් කෙල්ලෙනවා නෑ ආර්ථිකය ගොඩනගන්න බැරිනේ ජනතා විමුක්ති පෙරමුණ කරපු ඒ කඩාකප්පල්කාරී ක්‍රියා නිසා කියලා. විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණට ඇඟිලි දික් වුණත් ඒ මොහොතේදී ඉතාමත්ම චිරස්ථීන විදිහට කටයුතු කරපු ආණ්ඩුවේ මැර කණ්ඩායම් ගැන සහ ආණ්ඩුවේ මැර ක්‍රියා ගැන කතා වෙන්නේ නැහැ. විශේෂයෙන්ම මේ ප්‍රශ්නයට අදාළව ආණ්ඩුව සහ ආණ්ඩුවේ මැර කණ්ඩායම් වල හැසිරීම මොන වගේද කියලා මම කැමතියි ටෙලි සහෝදරයාගෙන් ප්‍රශ්න යොමු කරන්න. ඔව් ඇත්තටම දැන් මේ ටිකක් පොළොල් විශාල මාතෘකාවක් අපිට ටිකක් කෙටියෙන් කතා කරන්න සිද්ධ වෙලා තියෙන නිසා පුංචි අසීරුවක් අපිට තියෙනවා. නමුත් අපි ප්‍රධාන කරුණු ටික කිව්වොත් එම එකක් දැන් ඔය රටේ ආර්ථිකය ගොඩ ගන්න බැරුණේ ආර්ථිකයට මෙහෙම සිද්ධ වුණේ ඔය 88 89 කාලේ වෙච්ච දේවල් නිසා කියලා කියන පිරිසක් ඉන්නවානේ. අපි කැමති අහන්න ඒගොල්ලන්ගෙන් එතකොට ජපානේ ගොඩ ගත්තේ කොහොමද කියලා. 1945 දී ජපානයට ඇමරිකාව පරමාණු බෝම්බ දෙකක් දාලා ජපානේ සුන්නත් දූලි කරනවා. එතකොට පරමාණු බෝම්බ දෙකක් දාන්නේ. එතකොට එහෙම දාපු ජපානෙත් ජපානයේ රටේ මිනිස්සුන්ට ආණ්ඩුවට පුළුවන් වුණා ලෝකේ තියෙන ප්‍රබල රටක් බවට පත් කරගන්න. ඒ සමේ 1989 වෙච්ච පුංචි සිදුවීම් කීපයක් වෙච්ච හානි කීපයක් අරගෙන ඒක මේ අවුරුදු 30ක් තිස්සේම රට හදන්න බාධා කරනවා කියලා කියන්නේම එකක් දේශපාලන ටක්කඩිකම අනික කුහකකම මේ ඇත්ත ඉතිහාසයේ තමන්ගේ වැරද්ද වහගන්න අර 88 සමය පාවිච්චි කිරීමක් තමයි තියෙන්නේ. දැන් ඔබ අහපු කාරණේ ගත්තොත් ඇත්තටම දැන් තමන් සෝදරත් මේක කිසියම් ප්‍රමාණයක පැහැදිලි කළා. දැන් අරගලයක් අපි දන්නවා එතන සිවිල් යුද්ධයක් තිබ්බා. අවිගත්තු සටනක් තිබ්බා. එක පැත්තක හිටියා ජනතා විමුක්ති පෙරමුණ නායකත්වයේ දීපු දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය. අනෙක් පැත්තේ හිටියා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව උදව් කරපු ප්‍රතිගාමී කණ්ඩායම්, ප්‍රතිප්‍රවාදී කණ්ඩායම්, ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ විසීම නිර්මාණය කරපු කොලකොටි ශ්‍රාප්‍රා වගේ විවිධ නිල නොවන සන්නද්ධ කණ්ඩායම්. එතකොට මෙහෙම සටනක් තිබ්බා. එතකොට මේ සටන අසමාන සටනක්. ඔබ කවුරුත් දන්නවා රටවල් දෙකක් අතර සටනක් නෙවෙයි. අපි රට ඇතුලේ තහනම් වෙච්ච සංගීත දේශපාලන ව්‍යාපාරය ආණ්ඩුව රාජ්‍ය බලය අතේ තියාගෙන විශාල බලයක් තියන් කරන සටනක් තිබ්බා. ඒ සටනේදී මාධ්‍ය භාවිතා කිරීමේ හැකියාව තිබුණේ ආණ්ඩුවට, රාජ්‍ය යන්ත්‍ර තිබුණේ ආණ්ඩුවට, මතපල කිරීමේ හැකියාව තිබුණේ ආණ්ඩුවට. ඒ ඔක්කොම තියෙද්දිත් අපි 1987 දී විශාල ජනතා සහභාගීත්වයක් සහිත අරගලක් තම කරගෙන අර තමන් සෝදරයා කිව්වා වගේම ඉන්දු ලංකාවේ උසම අස්තම් කරනකොට ලක්ෂ ගාණක් ජනතා මහපාට බහැලා විරෝධය පළ කර අසාමකාමීව. ඒ විරෝධය පළ කරපු අය තමයි වෙඩි තියලා ගෝණෙන් වෙඩි තියලා 140 ගාණක් මරලා දැම්මේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව. කවුරුත් ඒ ගැන කතා කරන්නේ නැහැ. ඊට පස්සේ තමයි මේක සන්නද්ධ අරගලක් බවට පත් වෙනවා. එතකොට ඒ සන්නද්ධ අරගලක් වුණාට පස්සේ අපි දන්නවා සිවිල් යුද්ධයක් කියලා කියන්නේ තේ පෙන් සංග්‍රහයක් නෙවෙයි. රාත්‍රී භෝජන සංග්‍රහයක් නෙවෙයි. එතකොට හැම පැත්තෙම විවිධ දේවල් සිද්ධ වෙන්න පටන් ගන්නවා. එතකොට මේක ඇතුළේ විශේෂ කාරණයක් තමයි ජනතා විමුක්ති පෙරමුණ මේ සටනේදී සටනේ තියාගන්න ඕන ඉතාමත්ම සදාචාරම අයිතිය මුළු සිටම තියන් හිටියා. ඔබ දන්නවා ජනතා විමුක්ති පෙරමුණ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය කටුනායක ගුවන්තොටුපළේදී වෙච්ච ගුවන් හමුදා පරිසරයට දෙපාරක් ඇතුළු වුණා අවුරුදු ගන්න. ඒ දෙපාරෙන් එකපාරකවත් එකම හමුදා සැබලකටවත් හානියක් කළේ නැහැ. අපේ සහෝදරු මේ ගියා. හැබැයි අපි හමුදා සැබළුන්ට හානි කළේ නැහැ. ඒ වගේ හමුදා කඳුරු ගණනාවකට ගිහලා ආයුධ පැහැරගත්තා. කවදාකවත් කිසිම තැනකදී හමුදා සැබලෙක්ට ඉරිහැර නොවන ලෙස කටයුතු කරන්න කිසියම් කටයුතු කළා. ඒ නිසා හමුදා සැබළුන්ගේ සහයෝගය පවා අපට තිබුණා. මට මතකයි ওই මඩොල්සිම පොලිසියට ගිහිල්ලා පොලිසිය ආයුධ ගත්ත වෙලාවේ ඒ වෙලාවේ ඇතිවෙච්ච පුංචි ගැටුමකින් පොලිසියේ නිලධාරී කීප දෙනෙකුත් තුවාල සිද්ධ වෙනවා.
ඒ වෙලාවේ ඒගොල්ලන්ගේ බෙහෙත් පෙට්ටිය ප්‍රථමාර්ධ පෙට්ටිය බෙහෙත් තිබුණ නැතුණාම දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් අරගෙන ගිය බෙහෙත් වලින් බෙහෙත් දාලා තමයි උන්න කුඩුවේ තියලා එවිල්ලා තිබුණේ. එතකොට එහෙම සදාචාරයක් පවත්වන්න ගියා. ඒ අතර ගම්වල හිටපු සමහර දිගට පාවා දෙන මිනිස්වල්ල මරන් දාන වගේ උත්සාහ කරන අයට විරුද්ධව කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ආණ්ඩුවක් එක සටන් කරනකොට ආණ්ඩුවක් සටන් කරනකොට ආණ්ඩුවේ සමහර අමුදා මේ කඳවුරු පවත්තන් කියපු තැන්. දැන් ඔය සමහර දිනවනේ මොකද අර මධ්‍යස්ථානකින් තිබ්බා මේ මධ්‍යස්ථානකින් තිබ්බා එහෙම කියලා ඔය සමහර මධ්‍යස්ථාන අපි ගත්තොත් එහෙම කෘෂිකර්ම මධ්‍යස්ථාන කියනකො ඒවා ඒ කාලේ කෘෂිකර්ම මධ්‍යස්ථාන නෙවෙයි. ඒවා ඒ කාලේ වදකාගාර. ඒ නිසා සමහර මධ්‍යස්ථාන පවත්තන්ගේ වදකාගාරය. සමහර වදකාගාර වලට පාර දුන්නා. ඒවා දින තිබ්බ අවස්ථා තියෙනවා. ඒ නිසා මේක යුදමේ තත්ත්වයක් තිබුණේ. මේකේ විශේෂම කාරණේ තමයි මේක ඇතුලේ අපි දන්න විවිධ දේවල් සිද්ධ වුණා. මොකද ජනතා විමුක්ති පෙරමුණ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය තහනම් වෙච්ච එලිපිට වැඩ ගන්න බැරි ව්‍යාපාරයක් නිසා සතුරා මේක පාවිච්චි කරලා තම තමන්ගේ විවිධ දේවල් කරගත්තා. සමහර පොත්ගලික අරමුණු පිළිපදගත්තා. අපි දන්නවා ඒ කාලේ වෙච්ච ඝාතන ගණනාවක් තියෙන ප්‍රසිද්ධ ඝාතන ඒවා පැහැදිලිවම එකිනෙකා තම තමන්ගේ ප්‍රතිරෝධයෙන් මත ඒ ඝාතන කරලා ඒවා ජනතා විමුක්ති පෙරමුණ මත පටවන්න කටයුතු කළා. අපි ගත්ත හොඳම උදාහරණයක් තමයි ප්‍රේමකීර්ති. උදාහරණ එක අරගෙන කතා කරන්න පුළුවන්. ඔව් ඒක තමයි අපි උදාහරණයක් ගත්තොත් ප්‍රේමකීර්ති අල්ලස් මහත්තයාගේ ඝාතනය පිළිබඳව. ජනතා විමුක්ති පෙරමුණ තමයි බැරුණේ ඒක. හැබැයි පසු කාලයක ප්‍රේමකීර්ති මහත්තයාගේ නෝනයි ඔහුගේ පුතයි දෙන්නම ඉතා පැහැදිලිව කිව්වා ප්‍රේමකීර්ති මහත්තයා ඝාතන කළේ වෙන කවුරුත් නෙවෙයි. පහුගිය කාලේ කලින් එක්සත් ජාතික පක්ෂයේ හිටපු පහුගිය කාලේ මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක ළඟ හිටපු කෙනෙක් කියලා මාධ්‍ය ක්ෂේත්‍ර සම්බන්ධෙක් කියලා වුන් ප්‍රසිද්ධිය කිව්වා. ඒ නිසා ඒ චෝදනාව එලෙස නිෂ්ප්‍රභා වුණා. ඒ වගේ විශාල ප්‍රමාණයක් ඉන්නවා පුද්ගලික අරමුණු මත ඝාතනය කළපු අය ඝාතනය කරලා අපි තහනම් නිසා අපි මත පැටවුවා. සමහර හමුදා පවුල් ගැන කතා කරනවා. අත ගත්තොත් එම් හමුදා පවුල් ඝාතනය කිරීම එක්සත් ජාතික පක්ෂයේ නිල නොවන මර කණ්ඩායම් වල වැඩක්. අපි ඒක වගකීමෙන් කියනවා. මොකද ඔවුන්ට වුණා හමුදා සොල්දාදුවා සහ අපි අතර තිබිච්ච සම්බන්ධ බිඳින්. ඒ කාලේ හමුදා සොල්දාදුව අපට හිතවත්කමක් තිබ්බා. සමහර තොරතුරු අපට දුන්නා. උදව් අපට කරා වුණා තරම්. හමුදා සොල්දාදුව රස්තාව හමුදාව දාලා ඇවිල්ලා අපේ ව්‍යාපාරේ වැඩ කළා. ඒ නිසා ඔවුන් කව තමයි එක්සත් ජාතික පක්ෂ නිල නොවන මර කණ්ඩායම් සැලසුම් කරලා හමුදා සොල්දාදුවන්ගේ ගෙවල් වලට ගෙනි තියලා ඒ වගේ ಜಾති කරලා හමුදාව සහ දේශප්‍රේමී ව්‍යාපාරය අතර තිබිච්ච සම්බන්ධ බිඳින්න කටයුතු කළා. එතකොට ඒ නිසා අපි දකින්නේ තමයි මේ ඉතිහාසය පිළිබඳව හරියට අධ්‍යයනය කරන්නේ නැතුව, තොරතුරු ගවේෂණය කරන්නේ නැතුව මේ අරගලයේදී අවසානයේ ජයග්‍රහණය తాවකාලිකව අත්පත් කරගත්තු එක්සත් ජාතික පක්ෂයයි ඒකට උදව් කරපු කණ්ඩායම් විසින් හදන නිර්මාණය කරන ඉතිහාසයක් දිහා බලලා මේ අරගලයේ පිළිබඳව කතා කරන එක අපිට නිතාමත්ම අසාධාරණයි අපසාගතයි. මොකද අරගලයකදී අපි දන්නවා විවිධ දේවල් සිද්ධ වෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් සමතවද මතක් කරා අපේ රටේ පුරංගප්පු නායකයෙක් දීපු අරගලයක් තිබ්බ 1848 මාතලේ කැරැල්. අපි යවුවොත් ඕන කෙනෙක්ගේ මාතලේ කැරැල ගැන මොකද ගැන කියලා කවුරුත් අගය කරන එක අධිරාජ්‍ය විරෝධී සටනක්. ඒක හොඳයි පුරංගප්පු වීරයෙක් ඒගොල්ලන්. අපි කවුරුත් දන්නවා බුද්ධේ කාලේදී ඒ සටනේදී මාතලේ කච්චරේ ගෙන තියෙනවා. මේ මාතලේ කච්චරේ ලංකාවෙන් තිබුණ ලංකාවේ දේපලක් නේ. ඒ මාතලේ කච්චරේ ගෙන තිබ්බා. කවුරක්වත් මාතලේ කච්චරේ ගෙන තිබ්බේ වැරදි පුරංගප්පු වැරදිකාරයෙක් කියලා කිව්වේ නැහැ. පුරංගප්පු වැරදි කියලා කිව්වේ කවුද? සුද්දයිද. මොකද ඒක ඔවුන්ගේ ආණ්ඩුව නිසා. ඒ නිසා අදත් අපි දකින්නේ තමයි මේ අර ප්‍රතිගාමීන්ගේ පැත්තේ ප්‍රතිගාමී පාලකයන්ගේ පැත්තේ ඉන්න අය. ප්‍රතිගාමී පාලකයන්ගේ මතයේ සිට හිතන අය. ඔවුන් විසින් හිතන්න පුරුදු කරපු අය මේක හිතන. මොකද විශේෂම අපි දකින්නේ දැන් මේ අවුරුදු 30කට පරණ සිද්ධියක් නේ. දැන් මේ සිද්ධිය ඔය සමහර සිද්ධි ගැන කතා කරන අය අපි දැක්ක මුහුණු පොතේම අදහස් පළ කරන අය සමහරව 1989 ඉපදිලත් නැහැ. සමහරව 1990 ඉපදිලා තියෙනවා. 90 ඉපදිච්ච කට්ටියක් කියනවා අපිට මතකයි නේ කාලේ 89. ඒක අපිට කල්පනා කරනවා 90 ඉපදිච්ච කෙනෙක්ට කොහොමද 89 මතක තියෙන්නේ කියලා. අද ගත්තොත් කිසිම තරකයක් නැති ජනතා විමුක්ති පෙරමුණත් එක්ක සතුරු භාවය නිසා ජනතා විමුක්ති පෙරමුණට විරුද්ධව 89 පාවිච්චි කරනවා මිසක් 89 මොකක්ද උනේ කියලාවත් අඩු ගන්න දන්නේ නැහැ. ඒකට හේතුවක් තියෙන මොකද්ද? අද මේ ධනේශ්වර කණ්ඩායම් දෙකම තුනමයි ඒවා පිටිපස්සේ යන අයයි අසමත් වෙලා තියෙනවා ජනතා විමුක්ති පෙරමුණත් එක්කෙන් දේශපාලන සංවාදයක් කරා. මතවාදී සටනක් කරන අසමත්වෝ. අපිට එක මතෙන් හැපෙන්න බෑ. ඔවුන්ට කියන්න බෑ ධනවාදී හරි සමාජවාදී වැරදි කියලා. එහෙම සටන් කරන්න බෑ. ඔවුන්ට කියන්න බෑ
මේ තියෙන ආණ්ඩුව හරි අපි වැරදි කියලා කියන්න බෑ. අපි ප්‍රතිපත්ති වැරදි කියලා කියන්න බෑ. ඔවුන්ට පෙනෙන්න පුළුවන් කමක් නැහැ මේ ප්‍රතිපත්ති හරි ජනතා විමුක්ති ප්‍රතිපත්ති වැරදි කියලා. ඒ නිසා ඔවුන් මොකද කරන්නේ? ඒ ප්‍රතිපත්තියම සංවාදයට එන එක අමාරු නිසා. ඉතිහාස කරපු දේවල් කතා කරන ගමන් සහ ඔවුන් රට ආපු ගමන් 88 ස්වාමී කියලා කෑ ගන්න පටන් ගන්න තියෙනවා. ඉතින් තිබ්බා කියලා කියනවා. ඉතින් අපි කියන්නේ තමයි තාම කවුද ගණන් බලලා තියෙන වෙච්ච පාඩුව කොච්චරද කියලා. ඊට වඩා ගෙන තිබ්බා 83 දී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව මේ රටේ මොනවද ගෙන තිබුණේ නැත්තේ? කර්මාන්තශාලා ගෙන තිබ්බා, සිනමා ශාලා ගෙන තිබ්බා, ඊට පස්සේ කාර්යාල ගෙන තිබ්බා, ළඟට කඩ සාප්පු ගෙන තිබ්බා, ජනතාවගේ දේපල විශාල වශයෙන් ගෙන තිබ්බා. එතකොට ගෙන තිබ්බල පටන් ගත්ත ඒකෙන්නේ. එතකොට එහෙම ගෙන තිබ්බා. ඊළඟට මේගොල්ලෝ කරපු අපරාධ ගත්තොත් එහෙම විනාශම් ගත්තොත් එහෙම විශාල විනාශම් කරලා තියෙනවා. එතකොට ඒ ඔක්කොම පුංචි කරලා මේ 88 89 කියන සිද්ධිය පාවිච්චි කරගෙන ඉන්නවා ජනතා විමුක්ති පෙරමුණත් එක්කෙන් මතවාදී ප්‍රතිපත්තිමය සංවාදයකින් ජයග්‍රහණ ගන්න බැරි අය තමන්ගේ දුබලතාවයේ පෙන්වීම සඳහා මේක පාවිච්චි කරමින් ඉන්නවා කියලා අපි දකින්නේ. ඉතින් අපි දකින මේකක් මොකද මේ සිද්ධියේදී මේ අසුර සමයේ අවුරුදු දෙකකට වැඩි කාලයක් තිබිච්ච අරගලයක් යුද්ධයක් මේ තිබුණේ. ඒකට විවිධ අය එකතු වුණා. ජනතා විමුක්ති පෙරමුණ නොනායත් මේකට එකතු වුණා. අලුත් අය එකතු වුණා. දේශපාලන පරිණතභාවයේ තියෙන අය වගේ මෙහෙම නැති අයත් එකතු වුණා ගම්මත්තෙන්. සමහර අය අතින් අපි විශ්වාස කරනවා සිද්ධ යුතු නැති විදිහ සිද්ධ වෙලා තියෙනවා. ඒක මම හිතන්නේ ඕන මාර්ගලයකට සිද්ධ වෙනවා. කිසි මාර්ගලයක් පවිත්‍ර වෙන්නේ නැහැ. සන්නද්ධ අරගලයක් නෑ. ඒකට ඉන්සයිට් සිද්ධනවා. අපි ඒක දැකලා තියෙනවා. අපි ඒක ප්‍රසිද්ධිය කියලාත් මේ සමහර දේවල් සිද්ධ වෙලා තියෙනවා. ඒක අපි මේ පිළිගන්නේ නැති කියලා. නමුත් ඒ වගේ සිද්ධියක් දෙකක් ඇරෙන්න මේ සමස්ත සිද්ධියේදී අපේ සහෝදරවරු දිවිපිදුවේ සටන් කරේ හොඳ අරමුණක් වෙන්නේ. පැහැදිලි අරමුණක් වෙන්නේ. සාධනීය අරමුණක් වෙන්නේ. උතුම් උත්තරීතර අරමුණක් වෙන්නේ. මේ කාටවත් ඕනකමක් තිබුණේ නැහැ නේ මේ රටේ දේපල විනාශ කරන ඕනකමක් තිබුණේ නැහැ නේ. මේ මොකක්ද තිබුණේ? මේ තිබුණේ අපේ රට යටත් කර ගැනීමට හේරව තිබිච්ච සටනක්. ඉතින් මම හිතන්නේ කලින් එකට මට පොඩ්ඩක් එකතු කරන්නත් තියෙන විනාඩියක් මට දෙන්න. දැන් ඉන්දියන් හමුදා මෙහෙට ගොඩ බහිනකොට අපි ඒක අත්දැක්කා. අපි අඟට දැනුණා. ඉන්දියන් හමුදා මෙහෙට ඇවිල්ලා උතුරට ගොඩ බහැලා නැගෙනට ගොඩ බහැලා ගොඩ බැස්ස වෙලාවේ සිට මොකද කරේ? ඒ යනවා මේ යනවා කාන්තාවන්ට හිරියර කරනවා. ඊට පස්සේ දේපල කොල්ල කනවා, අරෙන් කනවා, මෙහෙන් කනවා, එළුව මරනවා, හරක් මරනවා. එහෙම තත්ත්වයක් තිබුණේ. මේක සරලයක් නෙවෙයි. ඊට පස්සේ ජාවද මහත්මයා මොකද කරේ? උතුරු සහ නැගෙනට හමුදා ඉන්දියන් හමුදා ගොඩ බස්සලා උතුරු සහ නැගෙනට හිටපු ශ්‍රී ලංකා හමුදාව ගෙනාව දකුණට මොකක් නදාද? ජනතා විමුක්ති පෙරමුණ විනාශ කරන්න තල්ලා පොඩි පට්ටම් කරන්න. ඒක අපේ ඇඟට දැනුණා. අපි මේක දැක්කා. ඉන්දියන් හමුදා මෙහෙට ඇවිල්ලා අපේ රට ඇතුළත විදේශ හමුදාවක් ආයුධ තියන් ඉන්නවා දැක්කම අපි හිතනවා ඒ වගේ එකක් දරා ගන්න තරුණයෙක් ලෑස්ති නම් ਉਹ අපි හිතන තරුණකමට සුසු නැහැ. ඒ නිසා අපිට ඒක දරා ගන්න බැරි වුණා. අපිට දරන්න ලෑස්ති වුණේ නැහැ. ඒ නිසා අපේ පක්ෂය අපිට පක්ෂයට පිටින් හිටපු අය විශාල ප්‍රමාණයක් මේකට රුත්තු දෙවෙන්ත අරගලයක් කළා. මේ දුලංකා දුසුම අස්තං කරපු දවසේ මුළු රටේම විශාල විරෝධයක් තිබ්බා. විරෝධයට මම හිතන්නේ දැන් ඔය අපිට අවලාද ගන්න සමහර ශ්‍රී ලංකා පක්ෂය සම්බන්ධ වුණා. මට මතකයි ශ්‍රීම බණ්ඩාරනායක මහත්මයාත් ඇවිල්ලා විනාඩි 5කට විතර විරෝධයට සම්බන්ධ වෙලා ගියා ඒ වෙලාවේ. ඉතින් එහෙම ඉතිහාසයක් මේ තියෙන්නේ. ඒ ඉතිහාසයේ මේ මොහොතේ ඊටාම පටු කරලා පටු අරමුණක් වලින් පාවිච්චි කිරීම අපි හිතනවා ඊටාමත්ම කනගාටුදායකයි කියලා. ඉතින් ඔය ප්‍රශ්නෙත් එක්කම තව ප්‍රශ්නයක් සම්බන්ධ කරගන්න දැන් සමහර දේශපාලන විචාරකයන් කියනවා දැන් රටේ ප්‍රශ්න නිවැරදි කරන්න කැරලි නොගහ දේපල හානි නොකර මේක වෙන කරන්න විදිහක් තිබ්බේ නැද්ද කියලා අහනවා. අපි ඒකට මොකද දෙන්න උත්තරේ? ඔව් ඇත්තට එහෙම කරන්න පුළුවන් නම් වැඩිපුර කැමතිම අපිනේ. අපි මොකටද අපේ ජීවිත නැති කරන්නේ? මොකද අපි දන්නවා ඔය රයිෆල් උන්ට කියන සීනි බෝල් නෙවෙයි කියලා අපි හොඳටම දන්නවා. ඒවා වැදුනොත් පපුව පසවර කරන් යනවා අපි දන්නවා. මැරෙනවා කියලා අපි දන්නවා. අපි අපේ නායකයෝ අපිට නැති කරගෙන, අපේ හේතුවත්ව අපිට නැති කරගෙන, අපේ සමාජික අපිට නැති කරගෙන, අපිට ආදරය කරපු, අපිට බත් කටක් කන්න දීපු, අපේ කරේ අරදාගෙන හිටපු ප්‍රේමණීය සහගියව අපිට නැති කරගෙන අපි මොකටද මෙහෙම දෙයක් කරන්නේ? වෙන ක්‍රමයක් තියෙනවනම්. නිසා අපි තමයි වෙනත් ක්‍රමයක් තියෙනවනම් මේ සමාජය වෙනස් කරන්න, මේ වැරදි පරද්දන්න ඒකට මුලින්ම කැමති අපි. තනි වචනෙන් කිව්වොත් එහෙම මේ තියෙන වැරදි දේවල් සාමකාමී ලෙස වෙනස් කරන්න පුළුවන් නම් ඒකෙදි වැඩියෙන්ම කැමති වෙන කවුරුත් නෙවෙයි අපි. ජනතා විමුක්ති වාමාංශික කොමියුනිස්ට්වාදී. ඒ ප්‍රශ්නේ මොකද්ද? අපි කැමති මාවතේ යන්න දුන්නේ නැහැ. අපි තහනම් කරේ ඒගොල්ලෝ අපි නෙවෙයි. අපි තහනම් වුණේ නෙවෙයි. අපි බලෙන් තැඟුණා නෙවෙයි ඒගොල්ලෝ අපිට හැංගෙන්න බල කරා. අපි කැමැත්තෙන් කැලේ ගියා නෙවෙයි ඒගොල්ලෝ අපිව කැලේට තල්ලු කළා.
සමන් සහෝදරයෙක් වගේ අපිට වලට දැම්මා ලින්දට අපිව දැම්මා ඒගොල්ලෝ. ඒ නිසා අපිට මේ අපරාධත් එක්ක සටන් කරන් තිබිච්ච ප්‍රජාතන්ත්‍රවාදී නීත්‍යානුකූල ප්‍රසිද්ධ මාවත් සියල්ල ඇහුවට පස්සේ අපට ඉතුරු වෙන එකම මාවත අපි ගැනීම නම් අපි හිතනවා ලෝකේ ඕන කෙනෙක් කරනවා. මොකද ලෝකේ මේ වගේ ආක්‍රමණයට එරෙහිව අසාධාරණට එරෙහිව අයුක්තට එරෙහිව අවිගත්තු පළවෙනි මිනිස්සු අපි නෙවෙයි. මම කලින් අපි දන්නවා ක්‍රිස්තු වර්ෂයට අවුරුදු 400කට කලින් අපි අහලා තියෙනවා වහල්ලු නැගිට්ටක ස්පාර්ටක්ස්ගේ නායකත්වයෙන් ස්පාර්ටකස්ගේ නායකත්වයෙන්. අද මුළු ලෝකෙම ස්පාර්ටකස්ව ගරු කරනවා වහල් නායකයෙක්ට. හැබැයි උන් ආයුධ නැගිට්ටා. ඇයි නැගිට්ටේ? මේ පීඩාවට එරෙහිව ප්‍රතිරෝධය දක්වන්න තිබිච්ච එකම ක්‍රමය ආයුධ ගැනීම පමණක් නිසා. ඔවුන්ට පුළුවන්කම තිබ්බනම් හොඳ සාකච්ඡාවක් කරලා කතා බහ කරලා සාමකාමී ලෙස වහල්කම නැති කරගන්න මම හිතන්නේ ඒගොල්ලෝ ගොඩක් කැමති වෙයි කියලා. හැබැයි ඒක කරන්න බැරුව නිසා වහලුන්ට සිද්ධ වුණා සංගද්දව නැගිටින්න. පළවෙනි වහල් කරල්ල කරදුනා නමුත් ඒකෙන් බුදුනේ වහල්කම වෙනස් කරන්න පස්සේ සිද්ධ වුණා. ඊට පස්සේ ඉතිහාසයේ පුරාම අපි දකිනවා සන්නද්ධ අරගල ගොඩක් තිබිලා තියෙනවා. ආයුධගත්තු අවිගත් අරගල ගොඩක් තිබිලා තියෙනවා. සමහර ඒවා දිනලා තියෙනවා සමහර ඒවා පෙරදිලා තියෙනවා. ඒ හැම අවිගත් අරගලයකම පිටිපස්ස මොකක්ද තියෙන්නේ? ඒ හැම කෙනෙක්ම අවිගත්තේ. ෆිදෙල් කාස්ට්‍රෝ අවිගත්තා නම් අවිගත්තේ. මාවෝට අවිගන්න ඕන නම් අවිගත්තේ. ලෙනින්ලා අවිගත්තා නම් අවිගත්තේ. ඔවුන්ගේ කාර්යය සමාජ විනාශ කිරීම සමාජවාදයේ සඳහා තිබිච්ච සියලුම සාමකාමී මාවත් අවශ්‍ය කරලා ඊට පස්සේ තෝරා ගැනීමට තිබිච්ච එකම මාවත අවිගණ සටන් කිරීම නම් ඒක තමයි තෝරගත්තේ. නිසා අපි විශ්වාස කරනවා ජනතා විමුක්ති පෙරමුණ අපිට හැමදාම තිබ්බා ආදර්ශ වගේක් මොකද්ද? ධනින් වැටි ජීවත් වෙනවට වඩා දෙපයින් සිට මිනිහාම උතුම් කියලා. අපි කවදාකවත් ධනින් වැටලා ජීවත් වෙන්න ලෑස්ති මිනිස්සු නෙවෙයි. අදත් එහෙම ජීවත් වෙන්න ලෑස්ති නැහැ. ඒකත් ලෑස්ති නැහැ. නිසා ධනින් වැටලා නියුටියෝ බටපත් වෙලා ජීවත් වෙනට වඩා තමන් ඉස්සරහා තියෙන මේ අයුක්තිය සාධාරණට ඒව සටන් කළ මරණ හොඳයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා තමයි අපි කියන්නේ මේක මේ වෙන හොඳ පාරවල ගොඩාක් තියෙද්දි මේක සාමකාමී බේර ගන්න පුළුවන් ක්‍රම ගොඩාක් තියෙද්දි සාකච්ඡාමය සිදි බේර ගන්න පුළුවන් ක්‍රම ගොඩාක් තියෙද්දි අපි නිකන් මේ ඇඟේ අමාරුට අවිගත්ත නෙවෙයි. සාකච්ඡා අසාර්ථක වෙලා ලිපි අසාර්ථක වෙලා සංවාද අසාර්ථක වෙලා මැයි දින තහනම් කරලා පෙළපාල් තහනම් කරලා ඔය එක්සත් ජාතික පක්ෂ 1987 මැයි දිනේ තහනම් කරනවා. මේ මැයි දිනේට එකතු වෙච්ච අයට මේ නාරායන්පිට අබේරාමේදී වෙඩි තියලා මරනවා පන්සලක් ඇතුළේ පන්සල ගාවදී. දෙන්නෙක් මරනවා අපේ සහෝදරයෝ. ඉතින් එහෙම ඉතිහාසයක් මේ තියෙන්නේ. ඒ නිසා සාමකාමීව වැඩ කරන් තිබිච්ච ඔක්කොම අවශ්‍ය කරාට පස්සේ ඉතුරු වෙන්නේ අවිගැනීම නම් අපි හිතන ඕනම යුක්තිසහගත මිනිස්සෙක් නම් ඔහු ඒ වැඩේ කරනවා තමන්ගේ නිදහස වෙනුවෙන්. ඒක තමයි අපට කරන්න සිද්ධ වෙන්නේ. මම අපිට කාලයත් එක්ක ලොකු ගනුදෙනුවක් තියෙන නිසා මම ඊළඟ ප්‍රශ්නේ අපේ සමන්ත සහෝදරයාට යොමු කරනවා. දැන් මේ 88 89 ගැන කතා කරද්දී අපිට මග හැරලා යන්න බැරි චරිතයක් තමයි ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතු රෝහණ විජේවීර සහෝදරයා. රෝහණ විජේවීර සහෝදරයා ගැන කතා කරද්දී සමාජයේ තියෙනවා මත දෙකක්. එකක් තමයි මේ රෝහණ විජේවීර සහෝදරයා ශාස්ත්‍රවාදී නායකයෙක් මිනිමරුවෙක් හැටියට නම් කරනවා. අනිත් පැත්තෙන් රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු ඒ සංගයන්ව තමන්ගේ කණ්ඩායම දකිනවා මහා දැවැන්ත සමාජ ධර්මයක් සහිත පරිපූර්ණ සමාජ කියවීමක් සහිත පුද්ගලයෙක් හැටියට. ඇත්තටම සමන් සහෝදරයා රෝහණ විජේවීර සහෝදරයව අපි කියවා ගන්න ඕනේ මොන විදිහටද? ඔව්. සහෝදරයාට අහපු ප්‍රශ්නේ මුල් අදහස. කියන්නේ රෝහණ විජේවීර සහෝදරයා කියලා කියන්නේ රස්තවාදී මිනිමරුවෙක් හැටියට නම් කරන පිරිසක් රටේ ඉන්නවා. ඒ නම් කරන පිරිසේ එක්කෝ සමහරුගේ හදවත දන්නවා අවංක දන්නවා රෝහණ විජේවීර කියන්නේ කොහොමද කියලා දැනගෙන උවක්කමට දේශපාලන උවක්කම් විරෝධයට නම් කරන ඉන්නවා. ඒ වගේම අපි දකිනවා සතුරා පවා රෝහණ විජේවීර කියලා කියන්නේ රටේ සිටිය යුතු මිනිහෙක් රට සම්බන්ධයෙන් ලොකු හැඟීමක් දැනීමක් අවබෝධයක් ලෝක දේශපාලනය ගැන අවබෝධයක් තිබුණු අපගේ හත ධෛර්යයක් තිබුණු ශක්තිමත් නායකයෙක් හැටියට අමුරගන්න මිනිස්සු තිබුණේ. රෝහණ විජේවීර සහෝදරයා සම්බන්ධයෙන් හොඳම කියවා ගැනීමක් කියවන්න පුළුවන් වෙන්නේ මම අර පළවෙනි ප්‍රශ්නේ පැහැදිලි කරා වගේ ජනතා විමුක්තියට තමයි. මොකද පක්ෂේ නායකත්වයේ දීපු නිසා පක්ෂේ සමාජික හැටියට රෝහණ සහෝදරයාත් එක්ක සමකාලීනව හිටපු පිරිස් දැන් හොඳ අත්දැකීම් තියෙන අපේ පිළිසවරලට සහෝදර හොඳින්ම දන්නවා රෝහණ විජේවීර සහෝදරයා කවුද. මේ දේශපාලනය අධ්‍යයනය කරන නිසා අපි දන්නවා රෝහණ විජේවීර සහෝදරයා කෙබඳු කෙනෙක්ද කියලා. ඔව් ඇත්තම ගත්තොත් සාමාන්‍ය සරල මිනිසෙක් රටේ. සරල මිනිසෙක් වුණාට සාමාන්‍ය කෙනෙක් වුණාට ඔහුගේ තිබුණු අරමුණ සරල නැහැ. අරමුණ ප්‍රබලයි. ඉතින් ඔහු අරමුණු කරගත්තා මේ සමාජයේ දුක් විඳින පීඩාවටපත් වෙන මිනිස්සුන්ට
මේ தත්ත්වෙන් මුදවා ගන්න මේ පවතින සමාජික මේ වෙනස් කරන්න. ඒ නිසා අර්ථකථනය කරාට සමහරු නෝත්‍රාස්තවාදී නැත්තම් මිනිමරුවෙක් හැටියට මම අර මුලිනුත් පැහැදිලි කළා ත්‍රස්ත කරන්න මේ සමාජයේ ඇත්තට කවුද කටයුතු කරන්න තියෙන්නේ. දැන් එතකොට අපි මෙහෙම ප්‍රශ්න කරොත් ওই ප්‍රශ්නේ කන පිට ගහලා ගත්තොත් එතකොට මේ රටේ හිටපු පාලකයෝ ඉන්න පාලකයෝ ඇත්ත මානව ප්‍රේමී. මේ රට ආදරය කරන සැබෑ දේශප්‍රේමී නායකයන්. එහෙම කියලා කවුරු හරි කියනවා නම් පෙරලා ප්‍රශ්න කරන්න වෙනවා අපිට. මහ බැංකුවේ රාජ්‍ය දේපල වංචා කරනකොට ඒ මොනෝ මානව ප්‍රේමයටද ඒක අයිති වෙන්නේ. මේ රටේ තරුණ තරුණියන් ඝාතනය කරේ 88 89 සිද්ධි ගත්තත් 1971 සිද්ධි ගත්තත් අපි හිතුවා අපි නිකමට පොඩි මොහොතකට හිතමු අපි කරපු වැරද්දක් අපි ත්‍රස්තවාදීන් කියලා හිතමු. එහෙනම් ඒකට කොහොමද මර්ධනය කරන්නේ? ඒකට ජීවග්‍රහයෙන් ගන්නවනම් අත්අඩංගුවට ගන්නවනම් කෑල්සෑයට දාන්න බෑනේ. කපලා ගඟට දාන්න බෑනේ. ඒකට රටේ ඔය ධනපතිපන්ති හදාගත්ත නීතියක් තියෙනවනේ. අත්අඩංගුවට ගත්ත කට්ටිය උසාවියට ගෙනියනවා. උසාවියේ නඩුව අහන්න. නඩුව අහලා තමයි එක්ක ජීවිතාන්තය දක්වා සිරගෙදර දාන්න ඕනේ එක්ක එල්ලුම් ගස් යවන්න ඕනේ. එතකොට අපේ 60000කට වග කිව්වේ එක්සත් ජාතික පක්ෂ පාලන ක්‍රමයේ ඒ ක්‍රමයකට. අන්න ඒකට කියන්නේ රාජ්‍ය ත්‍රස්තවාදී. එතකොට රාජ්‍ය ත්‍රස්තවාදී නායකයා කවුද? 1971 යුගයේදී එහෙමද නඩුව හැලා මැරුවේ? ගංගාවල පාප කරේ. ඉතින් එහෙම නෙවෙයි. ඉතින් ඒ තිබුණේ රාජ්‍ය ත්‍රස්තවාද. ඉතින් මේ හැබැයි රාජ්‍ය ත්‍රස්තවාදයක් එතන තියෙනවා. ත්‍රස්තවාදේ මේ රජේ නොකරන කණ්ඩායම් වලට තියෙනවා වගේ රජයන් වලටත් තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී අකාමකා දාලා ත්‍රස්ත බලය පාවිච්චි කරනවා. ඉතින් ඒ කණ්ඩායම් වල අර ටිනිස්වල පැහැදිලි. කහපරළු කොළ කොටි ඔය වගේ තිබුණේ. එයාගේ මුල් කාලේ තිබුණේ සංස්ථාව කියලා එකක්. ඒ වගේ සංවිධාන පාවිච්චි කරනවා. ආණ්ඩුවේ මැති ඇමතිවරු ආවි දැරුවා. ඔවුන්ට එහෙම වඩා කඳවුරු ඇමතිවරුන්ට වෙනම තිබුණා. ඉතින් එහෙම තිබුණා. එතකොට මානව ප්‍රේමීන් හරි රටේ දේශ ප්‍රේමීන් හරි අර්ථකථනය කරන්න බෑ එවැනි නායකයෙක්. රටේ රාජ්‍ය දේපල විකුණන බහුජාතික සමාගම් වලට දෙන අධිරාජ්‍යවාදීන්ට පාර කපලා රටට එන්න කියන. එතකොට ස්ත්‍රී දූෂණ කරන ඒ කට්ටිය සැබෑ මානව ප්‍රේමී. අපිට ප්‍රශ්න කරන්න වෙනවා. කොහොමද ශ්‍රෝණ විජේවීර සහෝදරය අපි කියව ගන්න ආකාරයට මේ රටට අහිමි වෙච්ච මේ රට ගොඩ නගන්න තිබුණු විශාල දැනුමක් වෙන්නේ. විශාල ආදර්ශයක් අපිට අහිමි වුණා. දීලා ගිය ආදර්ශයෙන් තමයි මේ ජීවය අරගෙන අපි මේ දේශපාලන ව්‍යාපාරේ ශක්තිමත් කරගෙන ඉස්සරහට යන්නේ. අයෝමේ නායකත්වය. අයෝමේ දැනුම. දරා ගැනීම හැකියාව. මනුෂ්‍යත්වයක් තිබුණු නායකයෙක්. ඉතින් ඒක අර මං කිව්වා වගේ හොඳින් අවබෝධ කරගන්න අපිට මේ එකක් තියෙනවා රෝහණ සහෝදරයා 1971 අරගලයේදී අත්අඩංගුවට පත් වෙලා අරගලෙන් පස්සේ අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව දාලා ඕන විජේවීරවත් සහෝදරයන් කට උත්තරයක් දෙනකොට තමන්ගේ කරුණ ඉදිරිපත් කරනකොට ඉදිරිපත් කරපු ලිඛිත දේශනේ මේ තියෙන්නේ අප මරා දැමුවද අප නැගූ හඬ සදා නොමියනු ඇත කිය. ඉතින් ඕන විජේවීර සහෝදරයන් අඳුර ගන්න ඕන නම් අපිට හිතෙනවා මම සහෝදරයන් යෝජනා කරනවා මම හිතන සමහරු කියවලා ඇති කියවල නැත්තම් කියවමු. ඕන සහෝදර කොයි වගේ කෙනෙක් මම මේකේ තරක් දෙකක් ඔබට කිව්වොත් ඕන සහෝදරයා අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාවට ඉස්සරහට ගිහිල්ලා කියනවා. දැන් සාමාන්‍යයෙන් අධිකරණයක් ඉස්සරහට ගිහිල්ලා. දැන් මේ අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රවිනිශ්චයකාරවරයෙක් හිටපු එක. සභාව. විනිශ්චය ආසන මණ්ඩලය. තා විනිශ්චයකාරවරු 4ක් හිටිය ඔක්කොම 5යි. ඒ 5 දෙනා ඉස්සරහා මේ විදිහට කියන්න සාමාන්‍ය කෙනෙකුට පුළුවන්. ඔව් මෙහෙම කියනවා. මේ සමාජයේ පාලක පන්තිය සිය නීති පද්ධතිය අධිකරණ ක්‍රමය යුක්තිය හා සාධාරණත්වයේ පසින්දලන सर्व साधारण सर्व निर्दोषी सर्वत्रो भद्र उत्तरीतर निर्मलत्ति पारिशुद्ध संकेतයක් ප්‍රතිමූර්තියක් වශයෙන් විග්‍රහ කරනුයේ සුරතිංග කඩුවක්ද වමතිංග තුලාවක්ද සහිතව දැස් බැඳගත් සුපිරිසිදු කන්‍යාවක් ලෙසිනි. නමුත් සමාජයේ වරප්‍රසාදලත් සුළු කොටසක් විසින් එම කන්‍යාව බලහත්කාරයෙන් දූෂණය කොට ඈ තම වසඟයටගෙන පොළඹවාගෙන ඒ මගින් යුක්තියේ සංකේතී වූ මැය තමා දූෂණය කළ කණ්ඩායම වෙත බිය හැකිලි යුක්තිගරුක මිනිසුන්ට එරෙහිව සිය කඩුව ක්‍රෝධයෙන් ලෙලවන්නේ නම් එවිට ඒ යුක්තිගරුක කන්‍යාව අධිකරණ කන්‍යාව ජනතාවට පෙනෙනුයේ පදික වේදිකාවේ අවි අමෝරාගත් අභිස්සරුලියක් ලෙස නොවේ. අධිකරණේ ප්‍රශ්න කරනවා. ඉතින් ඒ විදිහට එඩිතර විදිහට වැරදි කියන්න පුළුවන් කමක්. නීතිය ඉස්සරහට කියලා නීතියට අභියෝග කරන්න පුළුවන් කමක් තිබුණා. Taman ගත්ත ක්‍රියාමාර්ග නිවැරදි කියලා තර්ක කරන්න පුළුවන් කමක් තිබුණා. නොබියව මුහුණ දුන්නා.
දඬුවම් වලට බය වුණේ නැහැ. ඉරගෙදරට බය වුණේ නැහැ. වට ගණනාවක් අත්අඩංගුවටපත් වෙනවා. පත් වෙනකොට සැරිලා අතහැරියේ නැහැ. සමහරව අපි ගත්තොත් ජීවිතේ සමහර අවස්ථාවල එන අභියෝග හමුවේ ආපස්සට හැරෙනවා. ආපස්සට හැරුණේ නැහැ. 71 අරගලයට මුණ දුන්නා. ඒ අරගලයට හිටපු සටන් සගෝ සමහර පාවා දීලා කටයුතු කරා. ආපස්සට හැරුණේ. මේ රටේ ජනතාවට සැබෑ ලෙස ප්‍රේම කරපු නායක. ඒ ඔහුගේ සරල ජීවිත පැවැත්මක් තිබුණේ. දැන් මම දන්නවා දැන් අපි ජීවත් වෙන බදුල්ල දිස්ත්‍රික්කයේ ඔය වැලිමඩ ඉන්න අපේ පක්ෂයේ පැරණි සමාජිකයෙක් අපි ගොඩ කුමර වෙද මහත්තයා කියලා කියන්නේ. ඒ ගෙදර ගියාම මේ ගොඩ කුමර වෙද මහත්තයා තාම ඉන්නවා. ඒ අක්කලා ඒ අයියලා අපිත් කතා කරාම රෝහණ විජේවීර සහෝදරයා ගැන කතා කරනකොට කඳුළු සලව කතා කරන සමහර. සහෝදරයා ඒ කාලේ මේ වැලිමඩ පැත්තේ පන්ති සාකච්ඡා කඳුළු කරන ආමස්සින් වටාම විතර ගොඩ වෙන ගෙදරක් ඉතින්. ඉතින් ලයිට් තිබිලා නැහැ. කුප්පි ලාම්පුවකින් තමයි ගෙදර පවත්තන් ගිහිල්ලා. වතුර ටැප් එකෙන් ඇවිල්ලා නැහැ. ඈත ලිඳෙන් අරන් ඉන්න. වැසිකිළියට ඈතට යන්න. අත්ත තනියෙන් මේ ගෙදර දරුවෝ ටිකත් එක්ක මේ ටික කරනකොට රෝහණ සහෝදරයා උදේ පාන්දර නැගිටලා ලිඳට ගිහිල්ලා මූණකට හොදගෙන කලගෙඩියටත් වතුර අරන් බාල්දියකට වතුර ටික ගෙදරට ගෙනල්ලා. දැන් පුහු මාන්නයක් තියාගත්තේ නෑ. සරල දිවි පැවැත්මක් තියාගත්තා. ජනතාවට ආදරය කරා. දැන් තමන්ගේ දරුවන්ට විතරක් නෙවෙයි අපි රෝහණ සහෝදරයාගේ දැන් මේ ජීවිත කතාව කියනකොට මේ තියෙන රෝහණ සහෝදර සම්බන්ධයෙන් ලියවිච්ච පොතක් මේ වගේම තව පොතක් තියෙනවා ඔරුවල් බංගු විසින් ලියලා තියෙන රෝහණ සහෝදර සම්බන්ධයෙන් පොතක්. ඉතින් මේ කතාව කියනකොට අපිට තේරෙනවා දරුවන්ට මිනිසුන්ට අසීමිත ලෙස ප්‍රේම කරා. බොහොම සහෝදරාත්මක ස්වභාවයක් තියෙනවා. ඒ අනිත් නායකයෝ වගේ උද්දච්ච ස්වභාවයන් වලට අනිත් දේශපාලන ව්‍යාපාර වගේ කටයුතු කරන්නේ. රෝහණ සහෝදරගේ හෘද සාක්ෂි අඳුර ගන්න සහෝදරයන්ට තව දුරටත් කියවන්න පුළුවන් පොතක් තමයි මේ තියෙන්නේ. රෝහණ විජේගේ සහෝදරගේ හෘද සාක්ෂි. මේක ලිව්වේ පක්ෂෙන් නෙවෙයි. උදේනි සමන් කුමාර් කියලා ලේඛකයෙක් විසින් මේ තියෙන්නේ අපේ රටේ ආරක්ෂක අංශ සතුව තිබුණු ලිපි ලේඛන පරිශීලනය කරලා ලියපු පොතක්. તો රෝහණ සහෝදරයා කොහොමද කටයුතු කරේ කියන්නේ දේවල් ඒ වගේ පැහැදිලි වෙනවා. ඉතින් අපි දකිනවා මේ රට සම්බන්ධයෙන් ලෝක සම්බන්ධයෙන් දේශපාලන සම්බන්ධයෙන් විශාල දැනුම් සම්භාරයක් එකතු කරගත්ත සහෝදරයෙක්. දුර දැකපු සහෝදරයෙක්. ওই පෞද්ගලික කාර්යය අපි රටේ කතා කළා මේ මධ්‍යම කඳුකරේ අපි ජීවත් වෙන ප්‍රදේශවල නායාම් වෙනකොට ධනපති මාධ්‍ය පවා රෝහණ විජේවීර සහෝදරයා අවුරුදු 30කට වගේ පෙර ආතුව හයිඩ් පාක් රැස්සින් වලදී කියපුවා ආපහු මතු කරලා කියන්න පටන් ගත්තා. මේ වගේ නායම් තිබුණ නෑනේ මේක අවුරුදු 30කට උඩදී. රෝහණ සහෝදරයා ඒ කාලේ කිව්වා මේ මධ්‍යම කඳුකරයට කරන අතවර මේ පාලකයෝ විසින් මේ පරිසරයට කරන විනාශය විසින් මේ ගහකොළ කපලා කඳු භූගාල විනාශ කිරීම විසින් අනාගතයේ විශාල නායාම වලට මේ රට බුදු වෙයි. ඒ තිල දහස් ගණන් මිනිස්සු මියෙන්න පුළුවන් කියලා ඔහු කිව්වා. ඒක තව දශක දෙකකින් තුනකින් ආරම්භ වෙයි කියලා කිව්වා. දැන් අපි ඒවට මුහුණ දෙමින් ඉන්නවා. හැම වර්ෂයකම මධ්‍යම කඳුකරේ මරණ දැනට 30 40ක් සාමාන්‍ය සිද්ධ. දැන් අපි 2014 මේ හපුතලේ පහල්දුම්ලේ විතර මීරිය පැත්තේ 34 දෙනෙක් එක දවසේ පස් කඳුල යට වුණා. ඒවා ඉස්සරලා දැක්කා. ඒවා දැකලා වළක්වන්න ඕනේ කියලා කිව්වා. ඉතින් මානව ප්‍රේමයෙන් වෙච්ච පාලකයන් විසින් මේ පරිසර පද්ධතිය විනාශ කරනකොට ඒක මේ විදිහට ආරක්ෂා කළ යුතුයි. අඩි 5000ට උස භූමි අපේ පක්ෂ ප්‍රතිපත්තියට අනුව නම් වනගත කළ යුතුයි. අංශක 45ට වඩා දැඩි දල බෑවු වනගත කළ යුතුයි කියලා දුර දැකලා කිව්වා. නම් මේ රට ගොඩනගන්න අදාළ සැලැස්මක් රටේ ජනතාවට සැබෑ ලෙස ප්‍රේම කළා. අන්නේ මානව ප්‍රේමීත්වයේ තියෙනවා නම් විතරයි විප්ලවවාදියෙක් වෙන්න පුළුවන්. මානව ප්‍රේමී නැත්තම් විප්ලවවාදියෙක් විය නොහැකියි. එඳා රෝහණ විජේවීර සහෝදරයා කියන්නේ වයස අවුරුදු 21 දී දේශපාලන පක්ෂ නිර්මාණය කරන්න ආපු නායකයෙක්. අවුරුදු 21. නමුත් ඔහුගේ කුඩා කාලයක් සාමාන්‍ය පවුලක කෙනෙක් කොමියුනිස්ට් පක්ෂත් එක්ක හිටපු පවුල. ඒ නිසා රෝහණ සහෝදරයා අවුරුදු 15 වගේ වෙනකොට පොතපත සැලකිය ප්‍රමාණයක් කියවනවා. ඒ පක්ෂවල වේදිකාවල දේශපාලන කතා බහ කරලා ගොඩ නැගිලා ආපු සහෝදරයෙක්. ඔහුට සෝවියට් දේශයට වෛද්‍යවරයෙක් වෙන්න ශිෂ්‍යත්වයක් ලැබුණා. ඔහු සෝවියට් දේශයට ගියා. ඔහුට වෛද්‍යවරයෙක් වෙන්නම ඕනකම තිබුණා. මේ සමාජ සමාරු හිතන වගේ ඉංජිනේරුවෙක් දොස්තර කෙනෙක් ඉහළ රැකියාවට යන්න ඕන කියලා හිතුණා නම් සෝවියට් දේශෙත් එක්ක ආරවුලක් හදාගන්නේ නැතුව ලංකාවේ දේශපාලනයක් කරන්නේ නැතුව සීතල හොඳ ජීවිතයක් ගත කරන්න දොස්තර කෙනෙක් කියලා ඇවිල්ලා අද රටේ හොඳ ගියක් දොරක් හදලා යාන වාහනයක් අරන් නොමැරී ඉන්න පුළුවන්කම තිබුණා. ඔහු තෝරාගත්තේ රටේ ජනතාවට විමුක්තිය උදා කරලා දෙන මාව. මේ රටේ සමාජවාදය ගොඩනගන්න ඕන කියලා ඔහු කටයුතු. ඉතින් ඔහු ඒ වෙනුවෙන් ජීවිතේ දීලා තියෙනවා. ඔහු ආදර්ශයෙන් පෙන්නලා දීලා තියෙනවා රටක් වෙනුවෙන්, බිමක් වෙනුවෙන්, ජනතාව වෙනුවෙන් අසීමිත කැපකිරීම කරන්න පුළුවන් කියලා. ඉතින් අපි හිතනවා රෝහණ විජේවීර සහෝදරයා අපි කියවා ගත යුතු බොහෝ දේවල් තියෙනවා. ඕකෙන් අපි පොඩි බිඳක් මේ වෙලාවේ හැටියට තමයි සොදුරුපියක් ප්‍රශ්නේ හැටියට අපි මතු කළේ.
මම හිතන්නේ දැන් රෝහණ විජේවීර සහෝදරයා ගැන කතා කරනකොට අපිට මේ කාල වේලාව ප්‍රමාණවත්ම නැහැ. ඒක ඒ දේශපාලන පෞරුෂය, ඒ දේශපාලන පෞරුෂය විසින් ලංකාවේ දේශපාලනයට ඇති කරපු බලපෑම විශේෂයෙන්ම වාමාංශික දේශපාලන පක්ෂයේ ඒ වෙනකොට හිටපු දෑන්තේ නබිබවලා ජනතා විමුක්ති පෙරමුණ නිර්මාණය කරලා ඒක බහුජන ව්‍යාපාරයක් දක්වා අරගෙන ගිහිල්ලා ඒ වගේම වාමාංශික දේශපාලනයට එකතු කරපු ප්‍රායෝගික දේශපාලන ක්‍රියාකාරකම් පිළිබඳව මම හිතන්නේ අපිට තව ගැඹුරින් කතා කරන්න පුළුවන්. මම හිතනවා ටිල්වින් සිල්වා සහෝදරයා සජීවීව ඉතාමත්ම කිට්ටුවෙන් රෝහණ සහෝදරයාත් එක්ක දේශපාලන කටයුතු කරලා තිබෙන නිසා ටිල්වින් සහෝදරයාට යම් කිසි අදහසක් රෝහණ සහෝදරයා ගැන එකතු කරන්න පුළුවන් මේ වෙලාවේ. ඔව් දැන් දේශපාලනයේ පැත්තෙන් හිතුවොත් මම හිතන්නේ රෝහණ සහෝදරයා මහා අපංකමක් කර අපේ රට ඇතුළේ. අපේ රටේ කලින් වමේ ව්‍යාපාරය අය ලංකාවට සමාජවාදය පිළිබඳ පණිවිඩය මාක්ස්වාදය ගෙනාවේ වෙන රටවල කොපි හැටියට. එක්ක සෝවියට් ක්‍රමය නැත්නම් චීන ක්‍රමය කොපි කරගෙන. හැබැයි රෝහණ සහෝදරයා තමයි පළවෙනි වතාවට ලංකාවට කිව්වේ අපිට ලංකාවේදී ලංකාවට ගැළපෙන සමාජවාදයක් හදාගන්න ඕන කියලා. ඒ නිසා මේ මාක්ස්වාදය ලාංකීය සමාජයට ගලප්පගන්නේ කොහොමද කියලා ප්‍රායෝගිකව කතා කරේ. ඔව්. මේකට ඕකේ තමයි ප්‍රායෝගික විප්ලවවාදය. ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තාම අපේ රට තිබුණේ දැනුත් තියෙන්නේ නව යටත් වීතියක් හැටියට. අපි හොඳටම නිදහස් වෙලා නැහැ තාම. ඒ නිසා අපිට තාමත් නිවන වෙච්ච නැති නිදහස් අරගලයක් තියෙනවා. ජාතික විමුක්ති අරගලයක් තියෙන නිසා සමාජවාදයේත් එක්ක දේශප්‍රේමීත්වය සම්බන්ධ කරගන්නේ කොහොමද කියන එකත් ලංකාවට හරියටම කියා දුන්නේ ඉගැන්වුවේ රෝහණ සහෝදරයා. ඒ නිසා තමයි ජනතා විමුක්ති පෙරමුණ සමාජවාදී වෙනුවෙන් සටන් කරන ව්‍යාපාරයක් වගේම දේශප්‍රේමී ව්‍යාපාරයක් බාටපත් වුණේ ඒකත් එක්ක. හෝ මේ බිමට මේ බිමේ අපේ අතීත පටන් සම්ප්‍රදායන් එකතු කරගනිමින් ලාංකීය බිමට ගැලපෙන සමාජවාදයක් සහ ඒ සමාජවාදය සඳහා යා හැකි උපාය මාර්ගයක් ජාතික නිදහස් අරගලය හරහා සමාජවාදී කොට උපාය මාර්ගයක් අපිට ඉගෙනුවා දේශපාලනයේ. ඉගෙනුව විතරක් නෙවෙයි ඔහු හාන්සිපුඩු විප්ලවවාදියෙක් උනේ නැහැ. ඔහු ක්‍රියාශීලී බුද්ධ මං හිතන්නේ රෝහණ සහෝදරයා අපේ රටේ නොගිය ගමක් නැහැ. පයින් නොගිය පාරක් නැහැ. 1965 පක්ෂේ පටන් අරගෙන ඉතා දුෂ්කරතාව මැද්දේ අතේ මොකක්වත් නැතුව සල්ලි නැහැ, දේපල නැහැ, මුකුත් නැතුව මේ පක්ෂය හදන්න පුදුමාකාර දුෂ්කරත්වයක් දුන්නා. අපේ අලුතෙන් ඉන්න තරුණ පරපුරේ කියන වචනෙන් ගත්තොත් පුදුමාකාර කට්ටක් ගෑවා. අපි දන්නවා පක්ෂ වැඩ කරන සල්ලි නැති වෙච්ච එක මොහොතක තිස්සමහාරාම පරණ බස් නැවතුම්පලේ රෝහණ සහෝදරයා තව සහෝදරයෙක්ගේ මුට්ට කරගැහුවා කියලා. ඒතර පක්ෂයක් හදන්න මුට්ට කරගාව සල්ලි වේපු නායකයෝ මම හිතන්නේ ලෝකෙත් නැතුව ඇති කියලා. උසගෙන ඉඳගෙන අතුම් ගණන් පයින් යමින් අරමුණක් වෙනුවෙන් වැඩ කරපු දක්ෂ සංවිධාන හැකියාවක් තිබිච්ච හොඳ මතකයක් තිබිච්ච කෙනෙක්. ඒ වගේම ඊටම නිහතමානී සුන්දර සරල මිනිහෙක් විහිළු තහළු කරලා ඉන්න කෙනෙක්. අපිට මතක අපි මේ දිනේ ගියාට පස්සේ හම්බ වෙනවා. මේ දිනේ මුල සිට අගට මුලට ඇවිදිනවා. අඩුපාඩුකම් හොයලා බලන හදන කායයක්වත් වචනයක් කතා කරන හිනා වෙනවා. අපේ පක්ෂයේ නිකන් අර පවුලක් හැටියට නිර්මාණය කිරීමේ සංස්කෘතිය හැදුව රෝහණ විජේවීර සහෝදරයා. අපි දන්න අපේ පක්ෂයේ මේ අලුත් පරපුරේ දරුවෝ ගොඩක් ඉන්නෝ නම තියලා තියෙන රෝහණ සහෝදරයා. පැරණි පරපුරේ දරුවෝ හුඟ දෙනෙකුට ඒ හැමෝටම විශාල මතකයක් තියෙනවා. ඇස්වලට කඳුලන මතකයක් තියෙනවා. ඒ නිසා අර උඩින් හිටපු සර්ලා නෙවෙයි, රජවරු නෙවෙයි, උඩින් හිටපු අය නෙවෙයි, පක්ෂ සහෝදරුත් එක්ක පොදු ජනතාවත් එක්ක බිමට බැහැලා වැඩ කරපු, අරගල කරපු, ගොවියත් එක්ක කම්කරුවත් එක්ක එකට වැඩ කරපු ඊටාම දක්ෂ සහෝදරයෙක්, ඊටා හොඳ සංවිධායකයෙක්, හොඳ දැනුමක් තිබිච්ච කෙනෙක්. මම හිතන්නේ අපේ රටේ දෙවන්ත දැනුමක් තිබිච්ච භාෂා දැනුමද, දේශපාලන දැනුමද නිසා මම හිතන්නේ රෝහණ සහෝදරයා කියව ගන්නවා නම් ඔහු යුග පුරුෂයෙක් ඇත්ත ගත්තොත් එහෙම. නිසා ඔහු කියව ගන්න ඕන. ඉතින් මම හිතන්නේ අපිට මේ වගේ විනාඩි කිහිපයකදී කියවන්න බෑ. අපි තරුණ පරපුරෙන් ඉල්ලා හිටනවා. කියව ගැනීම සඳහා තියෙන පොතපත අඩුයි තමයි. නමුත් ඔය තියෙන පොතපත කිහිප පරිහරණය කරලා ඔහු කියව ගන්න සමසොදර කිව්වා වගේම ඔහු හිතන්නේ කොහොමද කියලා කියව ගන්න පුළුවන් හොඳම පොත තමයි අපමරාදය මොද අප නැගූ හඳ සදා නොමින කියන පොත. ඒක කියවලා රෝහණ විජේවීර චරිතය අවබෝධ කර ගැනීමට උත්සාහ කරන්න කියලා කියන එක තමයි කියන්නේ. ඒක දැන් රෝහණ සහෝදරයා ගැන කතා කරපු නිසාම දැන් පක්ෂය තහනම් කරලා තියෙන කාලේ තමයි දෙමළ ඊළම් අරගලට විසඳුම කුමක්ද කියන පොත ලියන්නේ. මට මතකයි එකපාරක් මේ කැලණි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්දන අබේරත්න මහත්මයා කියනවා මේ දෙමළ ඊළම් අරගලට විසඳුම කුමක්ද කියන පොත විශ්වවිද්‍යාලයට ඇතුළත් කරා නම් එහෙම ඒක මේ ආචාර්ය උපාධි නිබන්ධනය කරත් එහා ගිය කරුණු කාරණා ප්‍රමාණයක් ඒකේ අඩංගු වෙලා තියෙනවා කියලා. මම හිතන්නේ අපිට මේ මොහොතේ කාල වේලාවත් එක්ක ගනුදෙනු කරන්න වෙන නිසා මම
ඊළඟට ටෙලි සහෝදරයාටම ඊළඟ ප්‍රශ්නය යොමු කරනවා. දැන් අපි දැන් රෝහණ සහෝදරයා ගැන කතා කළා. ඒ වගේම දැන් ලෝකේ අරගල ගැන කතා කරද්දී ප්‍රධාන වශයෙන්ම එහි නායකයෝ ගැන තමයි වැඩිපුරම කතා බහ කරලා තියෙන්නේ, ලියවිලා තියෙන්නේ, වාර්තා චිත්‍රපටි හැදිලා තියෙන්නේ. දැන් කියුබාවේ ගත්තොත් එහෙනම් පිදෙල් කැස්ට්‍රෝ සහෝදරයා, චේ සහෝදරයා, රුසියාවේ ගත්තොත් එහෙම ලෙනින් සහෝදරයා, ස්ටාලින් සහෝදරයා, වියට්නාමයේ හෝ චි මින් සහෝදරයා, චීනයේ මාව් සේතුන් වගේ සහෝදරවෝ. ඒ සහෝදරවෝ කියන්නේ ඒ අරගලයත් එක්ක බත් වෙලා විශාල වශයෙන් කටයුතු කතා කරලා තියෙනවා. නමුත් අපි දන්නවා අරගලයක් වුණාට පස්සේ ඒකේ කතා බහ නොකරන දෙවන්ත සහෝදර සහෝදරියෝන් සරණකාමීන් ප්‍රමාණයක් සිටිනවා. ඔවුන් මරණය පෙනිපෙනී ඒ පොදු අරමුණ වෙනුවෙන් කටයුතු කරනවා. විශේෂයෙන්ම ගත්තොත් එහෙම ඔවුන්ගේ වීරත්වය සහ ඔවුන්ගේ ආදර්ශයන් පිළිබඳවත් අපි කතා කරන්න ඕනේ. ඒ වගේම ලේකම් සහෝදරයාත් මේ අරගලයට සම්බන්ධ වෙන්නේ ඉතාමත්ම භද්‍ර යෞවනෙක් හැටියට. අපි දන්නවා දැන් තරුණයෙක් වුණාට පස්සේ ඒ තරුණයෙකුට හෝ තරුණියකට තියෙනවා තමන්ගේ පෞද්ගලික අරමුණු, තමන්ගේ ජීවිතයේ තියෙන පෞද්ගලික අරමුණු. හොඳ ගෙයක් හදා ගන්න ඕනේ, රැකියාවක් කරන්න ඕනේ, යාන වාහනයක් ගන්න ඕනේ, ඒ වගේ පෞද්ගලික අරමුණු. හැබැයි දැන් සහෝදරයා මේ අරගලයට සම්බන්ධ වෙන්නේ තමන්ගේ පෞද්ගලික අරමුණු පැත්තකින් තියලා පොදු අරමුණක් වෙනුවෙන්. සහෝදරයා හිරගත වෙනවා. ඉන්න අනතුරුව හිරේදී යම් කිසි අත්දැකීම් ප්‍රමාණයක් විඳින්න සිද්ධ වෙනවා. මම කැමතියි මෙන්න මේ අර පරිදි සහෝදර සහෝදරියන්ගේ කැපකිරීම සම්බන්ධයෙන් කතා කරන්න. ඒක මම හිතන්නේ මේ වත්මන් තරුණ පරපුරටත් හොඳ ආදර්ශයක් වේවි ඒ ටික. ඔව් දැන් මෙහෙම ගත්තොත් මෙතන පොඩි ඩයලෙක්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ අපි ජීවත් වෙන සමාජයේ මේ තියෙන සමාජ තත්ත්වයේ මත නායකයෝ අවශ්‍යයි. නායකයෝ නැතුව කිසිවක් කරන්න බෑ. පිරිසකට නායකත්වයක් දෙන්න කෙනෙක් ඉන්න ඕන. එයා තමයි නායකයෝ කියලා කියන්නේ. නායකයෝ කියලා කියන්නේ අර උඩින් වැජෙන අය නෙවෙයි. වැඩි වගකීම් දරන, වැඩි හැකියාව තියෙන, වැඩි ගුණාංග තියෙන, වැඩිපුර වැඩ කරන, වැඩිපුර කැපකිරීම කරන තමයි මාක්ස්වාදී නායකයෝ වෙන්නේ. හැබැයි අපි මාක්ස්වාදී ලෙස විශ්වාස කරනවා ඉතිහාස නිර්මාණය කරන නායකයෝ නෙවෙයි මිනිස්සු. නායකයෙකුට දායකත්ව දක්වන කරන නිසා අපේ පක්ෂ ගත්තමත් මේක නිකන් රෝන් සහෝදරයා තනියම හදපු එකක් නෙවෙයි. එහෙම ප්‍රාතිහාර්යයක් නැහැ. ওই සමහර පක්ෂවල තියෙනවා වගේ. රෝන් සහෝදරයා මැදිහත් වුණා, නායකත්වය දුන්නා. තවත් නායකයෙක් හිටියා. රෝන් සහෝදරයා හිටියා, ගමනායක සහෝදරයා, ශාන්ත බණ්ඩාර සහෝදරයා, සුමිත් අතුකොළ සහෝදරයා, සහෝදරිලක් හිටියා, දීපිකා මුතුවිති සහෝදරිය, දීපි දුව, ඒ වගේ ගොඩක් හිටියා. ඊට කලින් අපි දන්නවා 70 අරගලේ සහෝදරිය ගොඩක් හිටියා. සහෝදර සහෝදරියෝ ගොඩක දායකත්වයක් තියෙනවා. අපි දන්න අයත් තියෙනවා, දන්න අයත් තියෙනවා. ඒ නිසා අපි වමේ ව්‍යාපාරයක් හැටියට නායකත්වයක් අවශ්‍යයි. නායකයන්ගේ විශේෂ දැනුම හැකියාව අත්‍යවශ්‍ය පිළිගන්න අතරම දේශපාලන අරගලයේ දේශපාලන ව්‍යාපාරයක් සහ සමාජ වෙනස් කිරීම නිකන් නායකයන්ගේ මැජික් වැඩක් නෙවෙයි. ඒක මේ නායකයෝ සමාජීය කවුරුත් එකතු කරගෙන දෙවන්ත සාමූහික කාර්යයක්. ඒ සාමූහික කාර්යය තුළ වැඩි වගකීමක් වැඩි බරක් දරන කෙනා නායකයා කියලා තමයි අපි විශ්වාස කරන්නේ. ඒ ටීම ගත්තොත් අපිට රෝහණ සහෝදරයා වටින්නේ එහෙම කෙනෙක් හැටියට. ඔව් අපිට උඩින් හිටපු නායකයෙක් නෙමෙයි. අපිට ගමනායක සහෝදරයා වටින්නේ එහෙම. අපිට සුමිත් සහෝදරයා, චාන්ද බණ්ඩාර සහෝදරයා වටින්නේ එහෙමයි හැටියට. තවත් ඒ වගේ ගොඩක් ඉන්නවා. අපිට මාත් එක්ක වැඩ කරපු සහෝදර ගොඩක් ඉන්නවා. මම කියන්නේ මම හිතන අපේ කාල වේලාව නැති තරමට නම් ගොඩක් කියන්න පුළුවන් මතකෙට එනවා. ඉතින් මම ගැන අහපු නිසා මම අවුරුදු 22 තමයි මේ පක්ෂයට සම්බන්ධ වෙලා පූර්ණ කාලයක පාටපත් වෙන්නේ. අපේ ගෙදර බොහොම දුප්පත්කමින් පිරිච්ච දෙයක් අමාරුදයක්. මම හිතන්නේ මම මේ දේශපාලනට එන්නත් මගේ ජීවිත අත්දැකීම අපි දුක් වින්දා, දුක දැක්කා, බඩගින්න වින්දා මේ අසාධාරණ තේරුණා. මේක වැරදි කියලා දැක්කා. ඒ නිසා ප්‍රස්තාවක් කරලා මේක තනියම කොට දාගන්න පුළුවන් කියලා විශ්වාසයක් තිබුණේ නැහැ. ඒ වගේම පාසල යන කාලේ සමාජවාදී පිළිබඳව හැඟීමක් තිබ්බා. මම හිතන්නේ ඒ කාලේ අපි ටිකක් වාසනාව කියන වචනේ පාවිච්චි කරනවා නම් ටිකක් වාසනාවන්තයි. මොකද ඒ කාලේ සමාජවාදයේ පිළිබඳව තියෙන අදහස් ගොඩක් සමාජයේ පැතිරලා තිබ්බා. ඒ කාලේ චිත්‍රපටයක් හදුවත් චිත්‍රපටය ඇතුලේ සමාජවාදය කියන වචනේ තිබුණා. නවකතාවක් ලිව්වොත් ඒක ඇතුලේ තිබුණා. සමාජවාදය ගැන නිසා සමාජවාදයේ හොඳ නරක කියලා විවාදයක් තිබුණා. ඒ කාලේ තිබුණ සමාජවාදයේ ගේන්නේ කවුද කියන එක තමයි විවාදයක් තිබුණේ. අර පක්ෂයද හොඳ මේ පක්ෂයද කියලා. ඉතින් ඒ නිසා අපේ සමාජවාදී අදහස් ආවා. ඒකට අපි මේක සම්බන්ධ වෙන්නේ. ඉතින් පූර්ණ කාලික ලෙස මම විශ්වාස කරා තරුණයෙක් හැටියට ගත්තොත් එහෙම තනියම රස්තාවක් හොයාගන්න එක, තනියම ගයක් හදාගන්න එක ප්‍රතිඵලදායක වෙන්නේ ලක්ෂ ගණන් රස්තා නැතුව ඉඳද්දි ගයක් හදාන්න බැරි කට්ටිය ගොඩක් ඉඳද්දි දුක් විඳින්න. ඒ නිසා මේ තනියම බුදු වෙනවා වෙනුවට අපි හැමෝම අර සේකර කිව්වා වගේ
තනියම බුදු වෙනකොට අපි හැමෝම එකට බුදු වෙන ක්‍රමයක්, අපි හැමෝම එකට ජයග්‍රහණ ක්‍රමයක් අපිට තියෙන්න ඕන. ඒක වෙනුවෙන් වැඩ කරන එක තමයි තරුණයෙක්ගේ මේ යුගයේ තියෙන වගකීම කියලා අපිට හිතුණා. අපිට දැනුණා. පක්ෂ අපිට ඉගැන්නුවා ඒක. ඒකත් එක්ක අපි දේශපාලනය කරා. එහෙම දේශපාලන කරත් තමයි 83 පක්ෂ තහනම් වෙන්නේ. පක්ෂ තහනම් වුණ අපි දන්නවා සමහර අය බය වුණා, නතර වෙච්ච අය හිටියා. නමුත් අපි කල්පනා කරා තහනම් තුල වැඩ කරන්න ඕන. මොකද අපේ අයිතිය මේක. ඒ අයිතිය දේශපාලන ආණ්ඩුවක නායකයෙක්ගේ හිතුවක්කාර තීරණයක් මත අපේ දේශපාලන තීන්දුව ගන්න දෙන්න බෑ. ඒක අපේ තීන්දුව. අපි සංග වෙලා වැඩ කළා. තහනම් තුල වැඩ කළා. ඉතින් ඒ තහනම් තුල වැඩ කිරීම තුලත් ඉතාමත් හොඳ සතුටක් තෘප්තියක් තිබුණා. අපි බය කියන එක තරම් ගණන් ගත්තේ නැහැ. මොකද අපිට පොදු අරමුණක් තිබ්බේ. බය කියන එක හැදෙන්නේ මිනිස්සුන්ගේ පෞද්ගලිකත්ව වැඩි වුණාම තමයි. බය කියන එක එන්නේ Tamanට නැති වෙන දේවල් පුද්ගලිකව දැනුණාම. හැබැයි අපිට නැති වෙන කිසිවක් තිබුණේ නැහැ. නමුත් අපිට විනා ගන්න යමක් තිබුණා. විනා ගන්න ලෝකයක් තිබුණා. ඉතින් අපි වෙනින් වැඩ කරමින් ගියා. එහෙම වැඩ කරමින් යනකොට තමයි මර්ධනය ආවා. 87 ඉඳන් කගියුසුම අස්තම් කරනවා. ඉතින් ඒ වෙලාවෙත් අපි අරගලේ සක්‍රියව හිටියා. ඊට පස්සේ තමයි 87 අගදී මම අතනටපත් වෙන්නේ වාද්දුවේදී. ඊට පස්සේ ඉතින් හිරේන සිද්ධ වුණා අවුරුදු 7ක් සරල කාරණයක් නෙවෙයි අවුරුදු 7ක් තරුණ වයසේ ඉරගෙදර ඉන්නවා කියන එක. ඉතින් පොඩි සහනයක් තිබුණේ අපි හිටියේ අපේ පක්ෂ සතුරුත් එක්ක. ඒ නිසා අපි ඇතුළේ දේශපාලනය කරා. ඇතුළේ අධ්‍යාපන කටයුතු කරා. ඇතුළේ පොතපත ලිව්වා. පොතපත කියුවා. මම හිතන්නේ මගේ ජීවිතේ ගත්තොත් ඉරේ හිටපු අවුරුදු 7 කියලා කියන්නේ මම විශ්වවිද්‍යාලයක හිටියා වගේ කාලයක්. විශාල පොත් ප්‍රමාණයක් කියපු. දැනුම ගොඩක් එකතු කාලයක්. ඉතින් මිනිස්සු ගැන ඉගෙන ගත්තා. ජයග්‍රහණදී මිනිස්සු ඇසුරෙන්නේ කොහොමද? පරාජය ඇසුරෙන්නේ කොහොමද කියලා අපි ඉගෙන ගත්තා. 86 7 කාලේ 88 කාලේ තමයි තුල අපිට ලොකු බලයක් තියෙනකොට මිනිස්සු ඇසුරෙච්ච විදියයි 89න් පස්සේ ඇසුරෙච්ච විදියයි වෙනස අපි දැක්කා. ඒකම අය. ඉතින් ඒ නිසා එහෙම අත්දැකීම් ඉගෙන ගත්තා. මොකක් වුණත් අපි මේ පටන් ගත්ත උදේ නිවැරදි නම් ඒක ජයග්‍රහණය කළ යුතුයි නම් ජයග්‍රහණය කළ හැකි නම් කුමන බාධකාවක් ඒ මගේ යන්නේ කරන අපිට වෙන උත්තරයක් නෑ. මොකද දිනන්නේ අරමුණු ඇත් නොහර සටන් කරන අය විතරයි. අපි කවදාද දවසක අපි කවුරුත් මැරෙනවා. රස්තාවල් හොයාගත්තු, ගෙවල් දොරල් හදාගත්තු, ව්‍යාපාර පටන් ගත්තු, සල්ලි එකතු කරගත්තු ඒ අයත් මැරෙනවා. මම හිතනවා මැරෙද්දී අයට මොකක්වත් ඉතුරු වෙන්නේ මේ හිතන කාරණයක්. අපිත් මැරෙනවා. නමුත් අපිට මරණ මොහොතේ තියෙන මොකද්ද? අපි අපේ ජීවිතය හොඳ අරමුණක් වෙන්නේ. මේ දුක් විඳින මිනිස්සුන්ට විමුක්තිය ගෙන අරමුණින් පටන් කරා යදෙව්වා කියලා ඒක අපි කාටවත් කියන මට විතරක් නෙවෙයි අපි පක්ෂේ ඉන්න නිසා මම කියන්න ඕනකම තියෙන මොකද්ද 88 89 අරගලයේදීත් 71 අරගලයේදීත් දැනුත් අපි අපේ පක්ෂ නායකයෝ ගැන කතා කරනවා තමයි. නමුත් අපි අමතක කරන්න හොඳ නැහැ. ඒ අතර නමක් ගමක් නොදන්න පත්තරයක පොතක නම ලියවෙන්නේ නැති ජනමාධ්‍යයක කතා වෙන්නේ නැති පොදුවේ ඔබ කවුරුත් අඳුරන්නේ නැති ඉත අමාරුවෙන් ජීවත් වෙන සහෝදර සහෝදරි විශාල ප්‍රමාණයක් ඉන්නවා. මහා කැපකිරීමක් කරන ධෛර්යයෙන් වැඩ කරන කෙනෙකුට දරන්න බැරි තරම් දුෂ්කරතා දරාගෙන වැඩ කරන විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඕන් තමයි අපේ ශක්තිය, ඕන් තමයි අපේ ගෞරවය, ඕන් තමයි අපිට මේ වගකීම් දරන්න ධෛර්යය දෙන්නේ. ඉතින් අපි හිතනවා ඒ සහෝදරත්වය අපි ගාතින් අපි මේ ව්‍යාපාරය කියලා කියන්නේ මේ අරගලය කියලා කියන්නේ තනි කෙනෙක් දෙයක් නෙවෙයි. අපි දන්න නොදන්න දසදහස් ගණනක් සහෝදරුන්ගේ සහෝදරියන්ගේ ඒ කියන්නේ අපට බත් පෙලක් දීපු කන්න දීපු අම්මලගේ තාත්තලගේ පවා දායකත්වයේ ප්‍රතිඵලයක්. ඒ නිසා අපි හිතනවා සමාජයක් අලුත් සමාජයක් නිර්මාණය වෙන ඉස්තර ලෙසම නිර්මාණය කරන ඉස්තර ලෙසම එතකොට අපි විශ්වාස කරනවා ඒකට ඒ හැම දිනාටම මේ ගෞරවය ලැබෙන්න ඕන. මොකද එහෙම විශාල ප්‍රමාණයක් මේ ව්‍යාපාර තුළ කැප කරලා තියෙනවා දැනුත් කැප කරමින් ඉන්නවා. මම ඉතින් ඊළඟ ප්‍රශ්නෙත් ටිලින් සහෝදරයාටම තමයි යොමු කරන්නේ. දැන් මේ අරගලය ඇතුලේ රෝහණ විජේවීර සහෝදරයා ඝාතනය වෙනවා. රෝහණ විජේවීර සහෝදරයා ඝාතනය වෙනකොට දැන් අපිට එක එක සිද්ධි ඇසින් දුටුව මිනිස්සු කියලා පිරිසක් අපිට හම්බ වෙනවා. රෝහණ සහෝදරයා ඝාතනය කරන ඇසින් දැක්කා, පුච්චනවා ඇසින් දැක්කා, කනත්තට අරන් ආව ඇසින් දැක්කා. මේක මේ ජීවමාන සාක්ෂි විදිහට මේවා පත්තරවල යනවා, විවිධ ජනමාධ්‍ය මේවා උලුප්පල දක්වනවා. දැන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනාවක් එල්ල වෙනවා සමාජයෙන්. තමන්ගේ නායකයා ඝාතනය කරද්දී ඝාතනය කළ තීද්දී
ඇයි ජනතා විමුක්ති පෙරමුණ අඩුම ගානේ කොමිෂන් සභාවක් අතිල්ලන්නේ නැත්තේ නීතිය සරණ යන්නේ නැත්තේ නීතියෙන් යම්කිසි සාධාරණයක් ඉෂ්ට කරන්නේ නැත්තේ කියලා සමාජයෙන් චෝදනාවක් එල්ල වෙනවා. මේකට මොකද්ද දෙන්න තියෙන උත්තරේ? ඔව් මේක ටිකක් සංකීර්ණ සංවේදී ප්‍රශ්නයක්. පළමුවෙන් කියන්න ඕනකම තියෙන ඔය කියන ඕන කෙනෙකුට අපි ජනතා විමුක්ති පෙරමුණ ඝාතකයින්ට නඩු බාර දෙන්නේ නැහැ. ඝාතකයින්ගෙන් යුක්තිය බලාපොරොත්තු වෙන්නේ නැහැ. කියන්නේ විත්තිකරුවන්ට අපි අපේ පැමිණිලි ඉදිරිපත් කරන්නේ නැහැ. මොන ආණ්ඩුව බල හිටියත් අපේ පක්ෂ නායකයා මේ රෝණ විජය සහෝදරය ඇතුළු අපේ සහෝදර සහෝදරයන් දහස් ගණක් මරා දැමීමේ ධනපති ක්‍රමයේ රාජ්‍ය යන්ත්‍රණය. ඒකට ඒ වෙලේ නායකත්ව දුන්නේ ප්‍රේමදාසද ජයවර්ධනද කවුද කියන එක අපට අදාළ නැහැ. උන්ට විශේෂ වාක්‍යයක් තියෙනවා තමයි මේ ධනපති රාජ්‍ය යන්ත්‍රණය. එතකොට ඒ නිසා මේ ධනපති රාජ්‍ය යාන්ත්‍රණය මෙහෙම තියෙද්දි අපි විශ්වාස කරන්නේ ඒකෙන් මේ වගේ සිද්ධියක් පිළිබඳව යුක්තිය බලාපොරොත්තු වෙන්න පුළුවන්කම තියෙනවා. අඩු ගානේ ධනපති පන්තිය කරපු හොරකමක්වත් අල්ලලා හිරේ දාන්න නැති නීතියක් තියෙන රටක. එහෙම රාජ්‍යන්ත්‍රයක් තියෙන රටක අපි කවුරු හරි විශ්වාස කරනවද රෝණ සෝදර ඇතුළු අපේ සගියෝ ඝාතනය කරපෙකට නඩුවක් අහලා ඒගොල්ලන් දඬුවම් දෙයි කියලා? අපි මිත්‍යාව නෑ. ඒක වෙන්න පුළුවන් දේ තමයි ඒගොල්ලන් නිදහස් වෙන ක්‍රමයක් හදාගන්නේ මේක. ඒ නිසා අපි විශ්වාස කරනවා නඩුවක් තියෙනවා මේකේ පැහැදිලිවම. මේ සම්බන්ධ පරීක්ෂණයක් තියෙනවා. මේ පරීක්ෂණය කරන්නේ මේ ධනපති අධිකරණයක නෙවෙයි. ඒ පරීක්ෂණය කරන්න ඕනේ ජනතා අධිකරණයක. මේ රටේ මිනිස්සු කවදාද දවසක මේ රට තුල ජනතාවාදී ආණ්ඩුවක් හදපු දවසට යුක්තිකරුක ආණ්ඩුවක් හදපු දවසට ඒ ජනතාවාදී ආණ්ඩුව ජනතා අධිකරණයක් නිර්මාණය කළා. එදාට මේ සිදුවීම් වල ඇත්ත යුක්ත සත්‍ය අසත්‍ය පිළිබඳව විමසලා ඒ පිළිබඳ ක්‍රියාමාර්ග ගනිමු. එහෙම නැතුව දැන් මේ ඝාතන සම්බන්ධ වෙච්ච අය ඉන්න මේ රාජ්‍ය යන්ත්‍රණයට ඝාතකයන්ට අපි අපේ නඩු බාර දෙන්න යන්නේ නැහැ. ඒක එකක්. දෙවෙනි කාරණේ තමයි දැන් ඔය අපිට අවලාද ගහන්න මේක පාවිච්චි කරන අය පිළිබඳව ගත්තොත් අපි යන්නේ තමයි. දැන් මේ පිළිබඳ මොනවාට තොරතුරු පත්තරේසම ඇහෙන් දැකපා ඉන්නවනම් ඇයි ඒ අය උසාවියට යන්නේ නැත්තේ? ඇයි ඒ අය දැන් මේ අවුරුදු 20ක් විතර ගිහිල්ලා පැමිණිල්ලක් ලියන්නේ නැත්තේ? පත්‍ර වලට කියන්න තියෙන උනන්දුවටම ඒ උනන්දුවම පාවිච්චි කරලා නරකද ගිහිල්ලා පොලිසිය පැමිණිල්ලක් දැම්මනම් ඇයි ඒගොල්ලෝ ඒකට යන්නේ නැත්තේ? ඇත්ත ගත්තොත් මේ තියෙන්නේ මොකද්ද? මේක ඇතුළේ මම හිතන්නේ අපි තේරුම් ගත යුතු සත්‍යයක් තියෙනවා. ලෝකේ ඉතිහාසයේ ලියවෙනකොට ඉතිහාසයෙන් විතරම සත්‍යම ලියවෙන්නේ ප්‍රබන්ධ ගොඩක් තියෙනවා. ඉතිහාසයක් කියන්නේ ප්‍රබන්ධත් එක්ක. අතීතයේ කිසියම් සිද්ධියක් සිද්ධ වෙලා ඒ සිද්ධියට සම්බන්ධ බොහෝ දෙනා නැති වුණාට පස්සේ එක්කෙනෙක් දෙන්නෙක් ඉතුරු වුණොත් වුන් සමත් වෙනවා අර ඉතිහාසය ඇතුලේ Taman වීරයෙක් බවට පත් වෙනවා. ඉතිහාසය තුලේ තමන් ඇත්තම දායක වෙච්ච දෙයි දායක වෙච්ච නැති දේවල් එකතු කරගත්තු වීරයෙක් බවට පත් වෙනවා. මොකද අපි දන්නවා පහුගිය කාලෙත් අපිට එහෙම හිටියා ඔය විජේක සහෝදරාගේ වෛද්‍යවරයා ලෙස හිටියා කියලා කෙනෙක් පහුගිය කාලේ කතා කරා. ඒ මහත්තයා දත් දොස්තර කෙනෙක්. එතකොට මේ මහත්තයා ප්‍රසිද්ධ කිව්වා එයා තමයි රෝණ සෝදරාගේ පුද්ගලික වෛද්‍යවරයා කියලා. රෝණ සෝදරයාත් වෛද්‍යවරයෙක්. උපාධිය ගත්තේ නැතුණ අවුරුදු 4ක් වෛද්‍ය විද්‍යාව ඉගෙන ගත්තා. මම විශ්වාස කරනවා රෝණ විජේක සහෝදරයා වගේ වෛද්‍ය විද්‍යාව ඉගෙන ගත්ත කෙනෙක් කවදාකවත් තමන්ගේ පෞද්ගලික වෛද්‍යවරයා බවට දත් දොස්තර කෙනෙක් පත් කරගන්නේ නැහැ කියලා. හැබැයි දත් දොස්තර මහත්තයා කිව්වා එයා තමයි පුද්ගලික වෛද්‍යවරයා කියලා. එයා උදව් කරන්නේ නැති. නමුත් ඒ උදව්වට එහා ගිහිල්ලා ඕන් අර ඉතිහාසයේ මේක නිරෝධ කරන්න කවුරුත් නැති වෙලාවක අර අනවශ්‍ය වටිනාකම් ගන්න උත්සාහ කරනවා. ඒ වගේම තමයි රෝණ සෝදරා ඝාතනය සම්බන්ධ කියන අයත් අපි දන්නවා. ඕන් ගන්න ටිකක් ඇති තමයි මොන හරි. නමුත් ඊට පස්සේ දැන් මේ පිළිබඳව දන්න අය කවුරුත් නැති නිසා මේක අභියෝගයටපත් කරන කවුරුවක්වත් එන්නේ නැති නිසා ඊට පස්සේ මේ සම්බන්ධයෙන් නිර්මාණය කරගත්තු කතා ගොඩක් කියමින් ඉන්නවා ජනමාධ්‍යවලට. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණට චෝදනා කරනවා නම් මෙච්චර තොරතුරු තියදී සාක්ෂි තියදී ඇයි උසාවිය යන්නේ නැත්තේ කියලා අපි ඉල්ලන්න කැමති අපි අහන්න කැමති. ඒ තොරතුරු තියෙන කෙනා මේ දෙක පටන් ගන්න ඕනකම තියෙනවා. ඒ තොරතුරු තියෙන අය නේද මේ පළමු පැමිණිල්ල දාන්න ඕනකම තියෙන්නේ. එතකොට අපට පුළුවන්කම තියෙන එකට උදව් කරන්න. ඒ නිසා එහෙම කරන්නේ නැතුව මේ හදන්නේ රෝහණ සහෝදරයා දෙවෙනි වතාවට ඝාතනය කරා. එතකොට අපි දන්නවා රෝහණ සහෝදරයා ඝාතනය කළ ධනපති පන්තිය මේ දීපු පැහැදිලි කිරීමක් තියෙනවා. ඒ කියන්නේ මහේස්ත්‍රාත් අධිකරණයක මේ ඝාතනය පිළිබඳව ඒගොල්ලෝ මරණ පරීක්ෂණයකුත් කරලා තියෙන්නේ. ඒකේ මොකද කරලා තියෙන්නේ? අර පහුගිය කාලේ සිද්ධ වුණා වගේ ඒ කියලා තියෙන්නේ මොකද්ද? වෙඩිහුමාරුකින් මරුණා කියලා. නිසා වෙඩිහුමාරුකින් මරුණා කියලා මහේස්ත්‍රාත්වරයෙක් ගාව මරණ සහතික ලියපු සිද්ධියක් මේ තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ උසාවියට ගිහිල්ලා ඒ කියන්නේ වෙඩිහුමාරුකින් මරුණායි කියලා මේ මරණ සහතික ලියපු අධිකරණ පද්ධතියක් අපිට තියෙනවානේ. ඒ උසාවියට ගිහිල්ලා පුළුවන් ද අපිට ඒකේ ඊට එරෙහි වෙනත්
යුක්තියක් බලාපොරොත්තු වෙන්න. අපිට එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. ඒක පළක් නැහැ. ඒ නිසා පළක් නැති දේවල් කරලා වැඩක් නැහැ. ඉතින් මේ සිද්ධි පාවිච්චි කරන නම් කවුරු හරි කෙනෙක් ඇත්ත ගත්තොත් මේව පාවිච්චි කරන මොකද්ද? සමහරු Tamanට නැති වටිනාකමක් ආරෝපණය කරගනිමින් Taman නිකන් මහා දෙවන්ත චරිත බවට පෙන්වන්න ජනමාධ්‍යවල පිම්බෙන්න මේව පාවිච්චි කරගන්නවා. රෝන් සොදර පිළිබඳව දන්න ළඟ හිටපු අය ගොඩක් ඉන්නවා අපේ රට ඇතුලේ. දැනුත් ඉන්නවා. ඔවුන් වචනයක්වත් එකන කතා කරන්නේ නැතුව ඉන්නවා. ඒවා රහස් ලෙස තියාගෙන. නමුත් මේ ඊටාම පොඩි සම්බන්ධකම් තිබිච්ච ටිකක් ගන්න කට්ටිය මේ මොහොතේ කවුරුවක්වත් ඒ ඉතිහාස ගන්න අය නැතුණාට පස්සේ නිකන් අර පුහු වීරව බවට පත් වෙන උත්සාහ කරන එක පැත්තෙන් අනිත් පැත්තෙන් ඒක එහෙම පාවිච්චි කරලා ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව මතයක් හදන ජනතාවට පහර දීම සඳහා මේ සිද්ධි පාවිච්චි කරගෙනමත් තියෙන නිසා ඒක පැහැදිලිවම ගත්තොත් එහෙම ජනතා විමුක්ති පෙරමුණට පහර දීම අරමුණු කරගත්තු අය මෙවැනි තොරතුරු සිද්ධි පුද්ගලයෝ පාවිච්චි කරලා ඒ අපිට අවුලද්ද ගැනීම කාර්ය කරන් යනවා. ඒ හැරෙන්න මම හිතන්නේ මේක ඇතුලේ තරම් ලොකු දෙයක් කතා කරන දෙයක් නෑ. ඉතින් මම කලින් කිව්වා වගේ තියෙන්නේ අපි විත්තිකාරය ගාවට ඝාතකයා ගාවට යුක්තිය ඉල්ලගෙන යන්නේ නැහැ. ඒක පැහැදිලි. දෙක තමයි කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් අගසිර මුලට දාන්න සියල්ල ඇහින් දැකපු කෙනෙක් දැනුත් අවස්ථාවක් තියෙනවා. රාජ්‍ය පැමිණිල්ලක් කරලා ඒ පිළිබඳව පරීක්ෂණ පටන් ගන්න. ඊළඟ ප්‍රශ්න සමන් සහෝදරයට යොමු කරන්නේ දැන් අපි මේ කතා කරන්නේ අවුරුදු 31ක් පැරණි අරගලයක් ගැන. ඉතින් මේක කෙටි වෙලාවකින් කොහොමත් මේ සිද්ධි සම්බන්ධයෙන් කතා කරන්න අපිට අමාරුයි. දැන් මේ අරගලය තුළින් පනනගෙන සාධනීය ලක්ෂණ සහ නිෂේධනීය ලක්ෂණ තියෙනවා. ඕනම අරගලයක සාධනීය සහ නිෂේධනීය ලක්ෂණ තියෙනවා. නමුත් ජනතා විමුක්ති පෙරමුණ මේ සම්බන්ධයෙන් ගත්තොත් එහෙම ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් මේ අරගලයේදී සිදු වුණු අඩුපාඩු සම්බන්ධයෙන් ආපසු හැරී බැලීමක් කරලා තිබෙනවද? මේ අඩුපාඩු සම්බන්ධයෙන් මොනවද හඳුනාගත්තු අඩුපාඩුකම් කියලා මම දැනගන්න. පළවෙනි කාරණේ සහෝදරගේ ප්‍රශ්නේ තිබුණා වගේම මේ වමේ මාක්ස්ලින්වාදී දේශපාලන ව්‍යාපාරය හැටියට අපි පක්ෂ ඉතිහාසයේ ඉඳන්ම අපි නිරන්තරයෙන්ම අපේ හැසිරීම් සම්බන්ධයෙන් ගත්ත ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අපි ආපසු හැරී බැලීමක් කරලා සාධනීය නිෂේධනීය ලක්ෂණ අඳුනා ගන්න දේශපාලන ව්‍යාපාරය. ඉතින් අපි දැනට උනත් සංවිධාන ගතව ඉන්න සහෝදර දන්නවා අපි ස්වයං විවේචනයක් කරලා මාසෙකට සැරයක් වගේ අපි පෞද්ගලිකවත් අපේ තියෙන අඩුපාඩුකම් අඳුරගෙන අපි මේ සමාජය වෙනස් කරන්න මිනිස්සුන්ගේ ජයග්‍රහණ උදා කරලා දෙන්න අපි ඉදිරි ගමනක් යන දේශපාලන ව්‍යාපාරය. ඉතින් සංකීර්ණ ක්‍රියාදාමයක් සිදු වෙච්ච 88 89 ගැන ඔබ කිව්වා වගේ අවුරුදු 31කට පෙර සිදුවීම් සම්බන්ධයෙන් අපි දේශපාලන ව්‍යාපාරයක් හැටියට ආපසු හැරී බැලීමක් කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරලා තියෙනවා. අන්නේ සාකච්ඡාවේදී අපි සාධනීය නිෂේධනීය ලක්ෂණ අපි අඳුරගෙන තියෙනවා. දැන් අපි මෙහෙම කල්පනා කරොත් දැන් ඔය 88 89 සිද්ධිවල සාධනීය ලක්ෂණ අපි ටිකක් සාකච්ඡා කරොත් මෙහෙම නිකන් අපි මාතෘකාව මෙහෙම ගත්තොත් 88 89 දේශප්‍රේමී අරගලයක් සිද්ධ වුණේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණ දෑත් ඇඳගෙන වෙන දෙයක් දිහා බලාගෙන වෙන දෙයක් කාලා වෙන දෙයක් දිහා බලාගෙන වගේ අපි තිබියා නම් අද රට කොයි වගේ ඉරණමක තියෙයිද කියලා පොඩ්ඩක් ආපස්සට හිතලා ඒකත් ආපස්සේ හැරි බැලීමක් කරලා බලන්න. එහෙම වුණා නම් ඉන්දියන් හමුදාව තාම ලංකාවේ ඉන්නේ. ඊළම විතරක් නෙවෙයි ඊට වඩා දේවල් නිර්මාණය වෙලා තියෙනවා. අපේ රටේ ජාති ආගම් සංස්කෘතිය සෑහෙන වෙනස්කම් සිදු වෙලා තියෙනවා. අපි දැන් ඉන්දියාවට යටත් රාජ්‍යයක් හැටියට ඉඳී. ඒක උනේ නැති හින්දා එහෙම දැන් හිතා ගන්න අමාරුයි. නමුත් ඉන්දියන් හමුදාව මෙතන ඉවත් කරගන්න බැරි වුණා නම් අද රට තියෙන්නේ එහෙම තැනක. ඉතින් අපි අර මුලින්ම සාකච්ඡා වගේ අපේ රටේ රාජ්‍යවාදී වෙච්ච අවස්ථාවල ඒවල සිද්ධ වුණා. රටේ තිබුණු පැවතිගෙන ක්‍රම වෙනස් කළා. අධ්‍යාපන ක්‍රම වෙනස් වුණා, ආර්ථික ක්‍රම වෙනස් වුණා, පරිසරය වෙනස් කළා. සැලකිලි පරිවර්තන ලංකාවේ ධනේශ්වර ක්‍රමයේ අපි බිහි කරගත්ත එකක් නෙවෙයි උඩින්ම ඇවිල්ලා තිබ්බ එකක් නෙවෙයි. අපි අර මුලින්ම වගේ 1505 පොලිසි නැවිලා අවුරුදු 53ක් කරලා තමයි රටෙන් යන්නේ. ඊළඟට ලංකීසින් 1950ක් ගිහිල්ලා 1796 වෙනකන් අවුරුදු 138ක් ඉන්නවා. එහෙමයි ගියේ. ඉංග්‍රීසියෙන් ඇවිල්ලා 1796 1948 තමයි ගියේ. අවුරුදු 152ක් ඉන්නවා. ලංකාවට අධිරාජ්‍යවාදී මැදිහත්වීම් පොතේ උගන්වන්නේ 3යි ඔය විදිහට. 4 වෙනි එකත් උගන්වන්න ඕනේ අතුලත් කරන්න. ඉන්දියන් හමුදාවත් ආවා කියලා කියන්නේ. සොඩි මාගා
පස්සක දාලානේ කියන්නේ. පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි, ඉන්දියන් හමුදා ලියවෙන්නේ. ඒක ලියලා නැහැනේ. ඉතා කෙටි කාලයක් තුළ ඔය හමුදා ආක්‍රමණ වලින් ආපු හමුදාවලින් ඉක්මනට ආපු හමුදාවක්. ඉන්දියන් හමුදාවනේ දශකයක් හිටියේ නෑනේ. ඉක්මනට ගියානේ. යව්වේ කවුද? ජේ.ආර්. ජයවර්ධන. සිරිමාව මැතිලා. රාජපක්ෂලා. ඒ දේශප්‍රේමී. එහෙම යවා ගන්න බැරි වුණා නම් අද මේ රට තියෙන්නේ මේ තත්ත්වෙ නෙවෙයි. ඉතින් නොවුණු නිසා එක ඇගීමක්, තක්සේරුවක් මෙහෙම වෙයි කියලා කෙනෙක් කරන්නේ නැහැ. අපිටත් ඒක කරන්න ඒ විදිහට බෑ. නමුත් අපිට ඉතිහාස වෙච්ච දේවල්, ලෝක වෙච්ච දේවල් දිහා බලුවම අපිට පේනවා අපි සැලකිය විනාශකට යන්න තියෙනවා. එහෙනම් මේ අරගලයේ තියෙන එක සාධනීය ලක්ෂණයක් තමයි අපි හිතනවා, අපි දකිනවා, අපි තක්සේරු කරනවා. ලංකාවට මැදිහත් වෙච්ච විදේශ හමුදාව ඉතා කෙටි කලක් තුලින් ලංකාවෙන් පළව හැරගෙන ලංකාවේ නිදහස ආරක්ෂා කරගත්ත එක සුළුපටු කාර්යයක් නෙවෙයි. අපි දකිනවා දැන් වමේ ව්‍යාපාරයක් හිට අපි කරන මේ මැදිහත් වීම කරගන්න අසමත් වෙච්ච රාජ්‍යයන් වලට වෙලා තියෙන දේවල්. දැන් ඔය 88 89 අරගලේ විදේශ සමුදාවක් යවුව විතරක් නෙවෙයි. අධිරාජ්‍යවාදීන් මෙතෙන්ට එන්න බාධා කළා. ඒකට ව්‍යාපෘති මෙහාට ගේන්න බාධා කළා. ඒ බාධා නොවුණු රටවල් වලට වෙච්ච දේවල් බලන්න. අප්‍රිකානු මහද්වීපයේ රටවල් විශාල ප්‍රමාණයක්. ලතින් ඇමරිකානු මහද්වීපයේ රටවල් විශාල ප්‍රමාණයකට වෙලා තියෙන හානි දැන් අපි දැඩි ලෙස සාකච්ඡා කරනවා. නමුත් ලංකාවේ ඒ විදිහට හානි කරගන්න හානි අවමුුනේ. සම්පූර්ණ හානි අපිටත් වළක්වන්න බැරි වුණ බව පිළිගන්නවා. මෙරට ඉඩම් ටික රැකිලා, ජල සම්පත රැකිලා, අධ්‍යාපනය මේ විදිහට රැකිලා විතර ආරක්ෂා වෙන්න බලපාපු ඉතිහාසයක් තියෙනවා, ඉගැන්වීමක් තියෙනවා, ආදර්ශයන් ප්‍රමාණයක් තියෙනවා. අන්නේ ආදර්ශයන් දීපු තැන තමයි 71 අරගලේ, 88 89 අරගලේ. ජයිපේ නොවන කොටස් පවා මේ රටේ තම තමන්ගේ අයිතිවාසිකම් වෙනුම අරගල කරනවානේ. ඔය අරගල කරන්න ශක්තිය කොහෙන්ද ආවේ? ඉන්පත කොතනද? කවුද ආදර්ශයන්? කවුද මානසිකත්වයන් හදලා දුන්නේ? ඒ වගේ ඉම හොයාගෙන යනකොට ඔය අරගලවල උත්තේජනයක් තියෙනවා, ආදර්ශයන් තියෙනවා, මඟ පෙන්වීම් තියෙනවා. ඉතින් ඒවා උකහාගෙන තියෙනවා. ඉතින් මේ රටේ මේ වෙනකම් අපි මේ සමහර දේවල් රැකගෙන තියෙන මේ විදිහට අපි දන්නවා 80 දශකයේ පළවෙනි පෞද්ගලික විශ්වවිද්‍යාලය ලංකාවට ආවා. රාගම උතුරු කොළඹ වෛද්‍ය පීඨය ආවා. අපේ පක්ෂයේ ශිෂ්‍යාංශ, තරුණාංශ පක්ෂයේ මැදිහත් කරලා ජීවිත පූජා කරලා රටේ උසස් අධ්‍යාපනයේ පෞද්ගලීකරණය කරන්න හදපු උත්සාහය අපි පරාජයට පත් කරා. ඒ අධ්‍යක්ෂින් පාවිච්චි වුණා මේ සයිටම් වෙනකොට. සයිටම් වෙනකොට පාවිච්චි කරා. අරගල සිද්ධ වුණා. එහෙනම් මේ අරගලයක ජය පරාජය කෙසේ වෙතත් ඒ අරගලෙන් උගන්වපු දේවල් දීපු ආදර්ශයන් ශක්තිය කියන ඒවා තව ඉදිරියටත් පාවිච්චි වෙයි. ඉතින් අපි හිතනවා ඉදිරි ජයග්‍රහණය සඳහා මේ අරගල වල යම් පරාජයන් ලෙස අර්ථකථනය කරනවා අපි මේ විදිහට දකින්නේ නැහැ. සත්‍ය උකහාගෙන අපිට ජයග්‍රහණ ගෙනත් දෙන්න පුළුවන් මාවතට ගෙනියන්න පුළුවන් කියලා. ඒ වගේම අපි මේ අරගලේ නිෂේධනීය ලක්ෂණ නොදකින්නව නෙවෙයි. නිෂේධනීය ලක්ෂණ තියෙනවා. දැන් ඔය සමාජයේ කතා බහ කරන මිනිමරුන් වෙන්න පුළුවන්, ගිනි තැබීම් වෙන්න පුළුවන්, ඒ වගේ දේවල් සාකච්ඡා කරනවා. දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපි නායකත්වයේ දීපු අරගලයක් හැටියට එවැනි සැලසුම් මේකේ තිබුණේ නැහැ. තිබුණේ නැහැ. නමුත් සිදුවීම් වෙලා තියෙනවානේ. ඒතකොට අපි යම් කොටසක් බාර ගන්න ඕනේ. අපිට බාර නොගෙන ප්‍රතික්ෂේප කරන්න බෑ. එහෙනම් අපි දකිනවා සිතාමසා සැලසුම් නොකලත් මේ අරගලයේ තුල සිදුවෙච්ච සිදුවීම් වැරදි තියෙනවා. නොවිය යුතු දේවල් සිදු වෙලා තියෙනවා. ඒවා අරගලයේ නායකත්වයේ දීපු දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපිට බැහැර කරන්න පුළුවන් කමක් නැහැ. ඒවා ඉදිරි ආදර්ශයන් කරගන්න ඕනේ. බහුජන දේශපාලන සැලකිය යුතු දේවල් ඒ අරගල වලින් උනත් අපිට ගත හැකිව තිබෙනවා, ගන්න ඕනකම තියෙනවා. ඉතින් අපි දකිනවා සිදුවෙච්ච සමහර ඝාතනයන්, සිදුවෙච්ච සමහර විනාශයන් අපි දකිනවා නොවිය යුතු දේවල් කියලා. සමහරට අරගලේ සමහර තැන් ජනපති පන්තියත් මේක ඇතුළට අරගලයට ආවලා කුමන්ත්‍රණකාරීන් ලෙස අරගලයේ ගුරුත් යම් කළමනාකරණය කරනකොට අපිත් යම් අවස්ථාවල දුර්වල වෙනකොට නොවිය යුතු දේවල් සිද්ධ වෙනවා. රටට නොවිය යුතු හානි සිදු වෙනවා. අපි දකින්න ඒවා නිෂේධනීය ලක්ෂණ හැටියට පාලනය කරගන්න අපහසු වෙච්ච තැන් තියෙනවා. සිදු නොවිය යුතු දේවල් සිදු වෙලා තියෙනවා. ඒවා නිෂේධනීය ලක්ෂණ හැටියට දකින්න. සමස්තයක් හැටියට අපි දකිනවා මේ ඉතිහාස මාර්ටින් සෝදර පැහැදිලි කරා වගේ ඔය හැම අරගලයක්ම ගත්තා පීපල් සාධ්‍ය ප්‍රිය සංවාසනයක් නෙවෙයි. ඒ අරගලවලදී අරගලයක් වෙනකොට සටනක් සිදු වෙනකොට දෙපාර්ශ්වයක් සටන් කරනකොට අඩුපාඩු සිද්ධ වෙනවා. නමුත් අපි මේක දිගට යුතුයි. මේක අරමුණ සම්බන්ධයෙන් අඩුවක් තියෙනවා කියලා. දැන් මේ 88 89 අරගලයේ තිබුණේ දේශප්‍රේමී අරගලයක් දැනෙන්නේ මේ රට යටත් කරගන්නකොට අපේ රට ඉන්දියන් හමුදාව ගොඩ බස්සනකොට ඉන්දියන් බලහත්කාරය එනකොට ඒ අර අධිරාජ්‍යවාදී බලපෑම් එනකොට අනාගතය ගැන කල්පනා කරලා රට මුදවා ගැනීමට රට නිදහස් කර ගැනීම සඳහා කරපු අරමුණ ඒක පවිත්‍රායි.
ඒක පාරිශුද්ධයි. ඉතින් අරගල ඒ අරමුණ අපි වැරදි කියලා දකින්නේ. ඒ අරමුණ වෙන්නේ අපි සටන් කරනවා. දැන් මේ සටනේදී දැන් අපි සලකලා බැලුවොත් සටන අවසන් වුණානේ. අවසන් වෙනකොට රෝණි විජේවීර සහෝදරයා ඇතුළු දේශපාලන මණ්ඩලයේ 13න් 12ක්ම අපිට ජීවිතවලින් අහිමි වෙනවා. 60000ක් විතර වටිනා මිනිසුන් අපිට අහිමි. අද ඒ සහෝදරු හිටියනම් සමාජ සමන්ත විද්‍යාරත්න කෙනෙක් ඔබ මේකම නට දන්නේ නැහැ. මොකද අපිට වඩා හැකියාවක් තිබුණා. අපිට වඩා කැපවීම කරලා අත්දැකීම් අරගත්ත සහෝදරු විශාල ප්‍රමාණයක් අපිට අහිමි කරා. අපිට නෙවෙයි ඒක අහිමි කරේ රටට. ඔවුන් අද හිටියනම් රට මේ තත්ත්වෙ නොවෙන්නත් තිබුණා. එතකොට විශාල ජීවිත පරිත්‍යාගයක් කරලා සමාජයට යම් ජයග්‍රහණයක් දිනා දීලා තියෙනවා. කොඩි විනයක් අර සාමාන්‍ය භාෂාවෙන් කිව්වොත් කොඩි විනයක් කපලා තියෙනවා. අධිරාජ්‍යවාදී පැන්වීමක් කරලා තියෙනවා. කෙටි කාලයක් තුළ විදේශ සමුදායක් රටෙන් පළවා හැරලා තියෙනවා. නිදහසක් අරගෙන තියෙනවා. එහෙම අපිට උදා කරගන්න බැරි වුණා නම් අද මේ රට තියෙන මෙවැනි තත්ත්වයක් තුළ නෙවෙයි කියන එකයි අපේ අදහස. ඉතින් අපි සාධනීය ලක්ෂණ හැටියට ඒක දකිනවා. කොහොමද මේ අරගල තුලින් දක්වන ආලෝකය තුලින් අපේ තිබුණු අඩුපාඩු හදාගෙන අපේ වගකීම වෙන්නේ ඒ ජීවිත පූජා කරපු සහෝදර සහෝදරයන් හමුවේ ඔවුන් අරමුණු කරගත්තේ සමාජය නිර්මාණය කිරීම සඳහා අපි ඉදිරියට කටයුතු කිරීම. එහෙනම් මේ අරගලෙන් අන්නේ ආලෝකයේ ආදර්ශය ගන්න පුළුවන්. අපි මේවා සාධනීය හැටියට උකහාගෙන අපේ ඔබේ කාර්යභාරය අපි ඉදිරියට කළ යුතුයි. මම දැන් අපි මේ සාකච්ඡාවේ අවසන් භාගයට ඇවිල්ලා තියෙන්නේ. දැන් අවසාන වශයෙන් මම ප්‍රධාන ලේකම් සහෝදරයාටයි මේ ප්‍රශ්න දෙක යොමු කරන්නේ. 88 89 අරගලයේ ගත්තොත් අපි දන්න දැන් ජනතා විමුක්ති පෙරමුණ වාමාංශික දේශපාලන ව්‍යාපාරයක්. සමාජවාදයේ අරමුණු කරගෙන වාමාංශික දේශපාලන නැඹුරකින් දේශපාලනය කරපු ව්‍යාපාරයක්. කොහොමද මේ 88 89 දේශප්‍රේමී අරගලයත් සමාජවාදී අරගලයත් එකට සම්බන්ධ කරලා එක අරගලයක් විදියට මෙහෙව්වේ කොහොමද කියලා පළවෙනි ප්‍රශ්නේ හැටියට යොමු කරන. ඒ වගේම අවසාන ප්‍රශ්නේ තමයි දැන් වර්තමානයේදී දේශප්‍රේමීත්වය සම්බන්ධයෙන් කතා බහක් ඇති වෙනවා. අපි විශ්වාස කරනවා ඒක 88 89 දේශප්‍රේමීත්වයේද කියලා ප්‍රශ්නයක් එනවා. ඒක ව්‍යාජ දේශප්‍රේමීත්වයක සලකුළු තමයි ඒක ඇතුළේ තියෙන්නේ. ඒ වගේම දැන් වත්මන් තරුණ පරපුර ගත්තොත් එහෙම වත්මන් තරුණ පරපුර වල්මත් වෙලා ඉන්නවා මේ ඇත්ත දේශප්‍රේමීත්වය සහ මේ බොරු දේශප්‍රේමීත්වය අතර දෝලනය වෙන දේශපාලනය නිවැරදිව හඳුනා ගන්නට උන්ට නොහැකි වෙලා තියෙනවා. විශේෂයෙන්ම ගත්තොත් එහෙම දැන් 88 89 තරුණ පරපුර නෙමෙයි දැන් ඉන්නේ. ධනවාදය වෙනස් වෙලා තිබෙනවා. ඔවුන් හිතන පතන විදිහ, ඔවුන් පරිභෝජනය කරන භාණ්ඩ වෙනස් වෙලා තියෙනවා. ජනමාධ්‍ය දියුණු වෙලා තියෙනවා. ඔවුන් විවිධ මත නිර්මාණය කරමින් ඉන්නවා. එතකොට තරුණ පරපුරට මේ මොහොතේ අභියෝගයක් තියෙනවා කොහොමද මේ නව අධිරාජ්‍යවාදයට මුහුණ දෙන්නේ? කොහොමද ඒකට කොහොමද මේ දේශපාලන මැදිහත් වීමක් දේශප්‍රේමී අරගලයේ සම්බන්ධයෙන් පැත්තෙන් දේශපාලන මැදිහත් වීමක් කරන්න කියලා. මෙන්න මේ නව අභියෝග බාර අරගෙන කොහොමද තරුණ පරපුර කටයුතු කරන්න සහ ජනතා මුණ පැත්තෙන් කොහොමද ඒකට මක පෙන්වීමක් කරන්න කියලා අවසාන වශයෙන් දැනගන්න කැමතියි. අවසානයේ ආරම්භ හැටියට මම කැමති බොහොම සහෝදරාත්මක ඉල්ලීමක් කරන අපේ තරුණ පරපුරෙන් දේශපාලනය අධ්‍යයනය කළ යුතුයි. මේක සරල කාරණයක් නෙවෙයි. ඒ නිසා අර කවුරු හරි කිව්ව නිසා කොහෙන් හරි ඇහිච්ච නිසා සරලව යමක් තේරුම් ගන්නව වෙනුවට පොතපත කියවලා ඉගෙනගෙන අධ්‍යයනය කරලා යමක් වටහා ගන්න එක තමයි වැදගත් වෙන්නේ. ඒ ප්‍රශ්නයට ගියොත් අපි පළමුවෙන්ම ජනතා විමුක්ති පෙරමුණ 1988 89 කාලේ මේ දේශප්‍රේමී අරගලයේ සමාජවාදීත් එක්ක කොහොමද සම්බන්ධ කරගත්තේ කියලා මම කිව්වා. අපේ පක්ෂය පටන් ගන්නකොටම අපිට අදහසක් තිබ්බා ලංකාවේ අපිට නිදහස් අරගලයක් තියෙනවා. නවපන්නේ නිදහස් අරගලයක් තියෙනවා කියලා. හේතුව තමයි 1948 අපිට ලැබිච්ච නිදහස ඇත්ත නිදහසක් නෙවෙයි. අපි ආර්ථික වශයෙන් නිදහස් වුණේ නැහැ. සංස්කෘතික වශයෙන් නිදහස් වුණේ නැහැ. ණයට කන රටක් බවට පත් වුණා. අධිරාජ්‍යවාදීක යැපෙන රටක් බවට පත් වුණා. දේශපාලන වශයෙන් ගත්තොත් එම ලෝක බැංකුවට මූල්‍ය අරමුදලට ඒ කාලේ යට වුණා. දැන් චීනයට ඇමරිකාවට ඉන්දියාවට යට වෙලා තියෙනවා. ඒ නිසා අපේ නිදහස තිබුණේ. ඒ නිදහස සඳහා අරගලයක් අපිට තිබ්බයි. නිදහස සඳහා කරන අරගලෙම තමයි සමාජවාද දක්වන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. මොකද හේතුව තමයි මේ වෙලාවේ මේ යුගයේදී සැබෑ දේශප්‍රේමීන් විය හැක්කේ සමාජවාදීන්ට විතරයි. හරි පැහැදිලි. හේතුව තමයි අද අපේ රටට විදේශ බලපෑම් ඇවිත් තියන්නේ ඇයි? අපේ රටේ නිදහස නැතිලා තියෙන්නේ නැහැ කියලා හිතුවොත් එහෙම හේතුව මොකද්ද? මේ ධනපති ආර්ථික ක්‍රමය. ධනපති පරිපාලන ක්‍රමය. ධනපති රාජ්‍ය පාලන ක්‍රමය. ඒසොට දැන් අද ගත්තොත් අපේ රටට නිදහස් ස්වාධීන ආර්ථිකයක් නැහැ. නිෂ්පාදන ආර්ථිකයක් නැහැ. ණයට කාලා ජීවත් වෙනවා. ණයට කනවා
ණය ගෙවන්න බැරුණා මේ ගිහිලා උට රටේ සම්පත් විකුණනවා. ණයකත් රටවල ඉස්සරහ ධනින් වැටෙනවා. ගිවිසුම් අස්තං කරන සිද්ධ වෙනවා. එතකොට අපේ රටේ නිදහස නැති වෙනවා. ඒ කාටවත් දේශපාලන වෙන්න බෑ. එතකොට එහෙමනම් නිදහස බේර ගන්න නම් මොකද කරන්න තියෙන්නේ? අපිට බලවත්තුන් ඉස්සරහ ධනින් වැටෙන්නේ නැති අපේ ආර්ථිකයක් තියෙන්න ඕන. දේශපාලනයක් තියෙන නිසා ඒක කරන්න පුළුවන්කම තියෙන්නේ අලුත් ආර්ථික ප්‍රතිපත්තියකට, අලුත් දේශපාලන ප්‍රතිපත්තියකට. ඒක අපි කියන්නේ දැන් නිකම් මේ සමාජ මේ දේශ ප්‍රේමීත්වය අධිරාජ්‍ය විරෝධය තොරම්බල් කරලා වැඩක් නැහැ. ඒක අනිවාර්යයෙන්ම සමාජවාදය සඳහා වෙච්ච අරගලයකට සම්බන්ධ එකක් වෙනවා. මේක අතීතයේ ගත්තොත් අපි දැක්ක දේ තමයි 1917 ඔක්තෝබර් විප්ලවය වුණාට පස්සේ රුසියාවේ ලෙනින් සහෝදර 1919 දී පිහිටවනවා ලෝකේ රටවල් වල කොමියුනිස්ට් පක්ෂ එකතු කරා තුන්වෙනි ජාත්‍යන්තරය කොමියුනිස්ට්වාදීන්ගේ තුන්වෙනි ජාත්‍යන්තරය. ඒ තුන්වෙනි ජාත්‍යන්තරය පිහිටවලා ඊට පස්සේ ඒකෙන් පස්සේ මේ ආසියාවේ අප්‍රිකාවේ රටවල් වල මේ යටත් පීත ප්‍රශ්න ගැන සාකච්ඡා කරලා තැනකට එනවා සමාජවාදයේ ගෙනීමේදී මේ ආසියානු අප්‍රිකානු ලතින් ඇමරිකානු රටවලදී ඒ රටවල ජාතික මුක්ති අරගලයක් තියෙනවා. ඒ ජාතික මුක්ති අරගලය පාවිච්චි කරගත යුතුයි කියලා සමාජවාදී වෙන්නේ. එතකොට ඒක පාවිච්චි වෙනවා. එතකොට චීන විප්ලවයේ සිද්ධ වෙන එකත් එක්ක, කොරියා විප්ලවයේ සිද්ධ වෙන එකත් එක්ක, වියට්නාම් විප්ලවයේ සිද්ධ වෙන එකත් එක්ක. ඒක අපටත් අදාළයි. නිසා තමයි අපි අපේ රටේ ගත්තමත් අපි ජාති නිදහස් අරගලය, ජාති විමුක්ති අරගලය සමාජවාදයට එක්ක සම්බන්ධ කරගන්න. මම හිතනවා අපේ තරුණ පරපුර දැන ගැනීමට ජනතා විමුක්ති පෙරමුණේ පළවෙනි රැළිය මංගල රැළිය 1970 අගෝස්තු මාසේ 10 වෙනිදා හයිඩ් පාක් තිබ්බා. මේ මංගල රැළියේදී මාක්ස් එංගස් ලෙන්ගේ පින්තූර වලට අමතරව අපි අපේ රටේ තිබිච්ච අධිරාජ්‍ය විරෝධී අරගල හිටපු අධිරාජ්‍යන්තර අරගල හිටපු නායකින්ගේ පින්තූරක් තිබ්බා. කැපිටල් පින්තූරේ තිබුණා. එහෙමත් පාවිච්චි කළා. නිසා අපි හැම විටකම අපේ රට ඇතුලේ මේ දේශප්‍රේමී අරගලය එකතු කරන් තමයි සමාජවාද සඳහා ආවේ. මොකද ඒක අදටත් බලංගුයි. අද ගත්තමත් අපේ රටේ ගත්තොත් අපිට අධිරාජ්‍යවාදී නිදහස් වෙන්න ඕන. අධිරාජ්‍යවාදීන්ගේ ආර්ථික උගුලෙන් ගැලවෙන්න ඕන. මේ නව ලිබරල්වාදී ආර්ථික උගුලෙන් අපි ගැලවුන්නේ නැත්නම් අපි ණය කන්දරකට යට වෙලා විනාශ වෙලා යනවා. ඒ ණය උගුල පිටිපස්සෙන් එන දේශපාලන උගුල වලින් ගැලවෙන්න ඕන. ගිවිසුම් වලින් ගැලවෙන්න ඕන. හැබැයි ඒකෙන් ගැලවෙන්න බෑ මොකක් නැතුවද ලංකාවට නිවැරදි ආර්ථික ප්‍රතිපත්තියක්, නිවැරදි විදේශ ප්‍රතිපත්තියක්, දෙපැයින් එන්න පුළුවන් හැකියාවක්, ජනතාවක් රට වෙනුවෙන් පෙනී ඉන්න එකක්, ඊට පස්සේ නිවටුම් වෙන්නේ නැතුව ධෛර්යයෙන් ඉන්න දේශපාලන දැක්මක් රටකට තියෙන්න ඕන. ඒ නිසා අනිවාර්යයෙන්ම අපි වගේ අපේ රටේදී අපිට දේශප්‍රේමී අරගලයයි සමාජවාදී අරගලයයි එකට තියෙනවා. ඒකෙදී අපි කියන්නේ තමයි දේශප්‍රේමී කියලා කියන්නේ විපක්ෂයෙන් නොකොට බොරුවට කෑ ගහලා බලය ගන්න. බලය ගත්තට පස්සේ ඇංගිලා ඉන්නක නෙවෙයි. අපි දන්නවා දැන් අපේ රටේ සමහර දේශප්‍රේමීන් පහුගිය කාලේ විපක්ෂයෙන් කාලේ MCC ගුසුම පිළිබඳව බිරිය උප්පල රට ගැනකම් කෑ ගැහුවා. ගිවිසුම් පිළිබඳ කෑ ගැහුවා. ණය ගැන කෑ ගැහුවා. ඇමරිකාව ගැන කෑ ගැහුවා. ඇමරිකානු සන්නාම වර්ධනය කරන්න කතා කරා. හැබැයි දැන් කෝ ඒගොල්ලෝ? දැන් සද්ද අහලා. දැන් MCC ගුසුම අස්තං කරන්න හදද්දි කතා කරන්නේ නැහැ. ඇමරිකානු රාජ්‍ය ලේකම් ලංකාවට ඇවිල්ලා ලංකාවට බලපෑම් කරද්දි කතා කරන්නේ නැහැ. ණය බරෙන් මිදෙකෙද්දි කතා කරන්නේ නැහැ. ඇත්තා සෝපා ඇත්තා අස්තං කරලා තියෙන සෝපා අස්තං කරන්න යනවා කතා කරන්නේ නැහැ. ඒ නිසා දේශප්‍රේමීත්වය කියලා කියන්නේ තක්කඩින්ගේ බලය ගැනීමේ සඳහා පාවිච්චි කරන උපක්‍රමයක් වෙන්න බෑ. තක්කඩි දේශපාලඥයෝ බලය ගැනීම සඳහා ජනතාව රවට්ටන්න දේශප්‍රේමී පාවිච්චි කරන ඇත්ත ගත්තොත් ඒක දේශප්‍රේමී එක ජාතිවාදී. ජාතිවාදය තමයි මේ වෙලාවේ ලංකාවේ දේශප්‍රේමී ලෙස අඩගන්ලා තියෙන්නේ. නිසා අපි තරුණ පරපුරෙන් ඉල්ලා සිටිනවා තරුණයාට ජාතිවාදී වෙන්න බෑ. අපි ඉන්නේ 21 වෙනි සියවසේ. ජාතිවාදය, ආගමික අන්තවාදය, කුලවාදය, ප්‍රදේශවාදය අද යුගයට ගැලපෙන්නේ. අපි ඉන්නේ මේ ඩිජිටල් යුගයක. අපි මේ ඉන්නේ මුළු ලෝකෙම ඒක අල්ලකට ගෑනලා. ඔබ අපි දැන් මේ කතා කරන්නේ රූම් එක හරහා. එතකොට ඒ නිසා මිනිස්සු එකතු කරන යුගයක අපි ඉන්නේ. වෙන් කරන යුගයක නෙවෙයි. තමයි ජාතිවාදී වගේ ඒවා දැන් මේ යුගයට ගැලපෙන්නේ නැහැ. ම්ලේච්ඡත්වයේ තිබිච්ච ඒවා ගෝත්‍රික සමාජ දේවල්. තමයි ගෝත්‍රික සමාජයේ තිබිච්ච සංකල්ප ඔළුවේ තියාගෙන ජාතිවාදී වලුත් ඒක දේශප්‍රේමී ලෙස අර්ථකථනය කරගන්න එක වැරදි මිත්‍යාවක්. ඒ නිසා දේශප්‍රේමී කියන්නේ ඒක නෙවෙයි. දේශප්‍රේමීත්වය කියලා කියන්නේ අධිරාජ්‍යවාදයට එරෙහිව මෞබිමේ නිදහස, මෞබිමේ ස්වාධීනත්වය, ස්වෛරීත්වය, ස්වාධීනපත් වෙනුවෙන් කරන සටන. ඒකෙදී මෞබිමේ ජීවත් වෙන හැමෝම ඒ සටන එකට ඉන්න ඕන. ජාතික සමගිය තියෙන්න ඕන. ආර්ථික ස්වාධීනත්වය තියෙන්න ඕන. කිසිම රටකට යට වෙන්න නැතුව ඉන්නත් ඕන. රටවල් එක තරහ වෙන්න නැතුව ඉන්නත් ඕන. ඉතින් එහෙම කරන්න පුළුවන්කම තියෙන්නේ මේ නව ලිබරල් වාදී ආර්ථිකයෙන් මිදලා නිෂ්පාදන ආර්ථිකයක් ඒ ආර්ථික ප්‍රතිලාභ කාටත් ලබා දෙන
හැමෝම සතුටින් ජීවත් වෙන මිනිස්සුන්ට නිදහස පිළිබඳ ඇත්ත හැඟීම් තියෙන වහලුන් ලෙස හිතන්නේ නැති මිනිස්සු වෙන සමාජයකට අපි හිතන තරුණ පරපුරේ වගේ මේක. ඉතින් 1971 දීත් අපේ සෞතු ඒ අරගලය කළා. 88 89 අරගලය තුලත් ඒ දේශ ප්‍රේමීත්වය තිබ්බා. සමන්ත සහෝදර කිව්වා වගේම ඉන්දියානු හමුදාවක් ලංකාවෙන් යන්නේ නැහැ අපි අරගල කරේ නැත්තම්. ඉන්දියාවේ හමුදාවකට යට වෙලා අපේ නංගිලා අක්කලා උන්ගෙන් දූෂණය වෙද්දි අපේ රටේ සත්තු ටිකම උන් මරන් කද්දි ඒක දරන් ඉන්න ඕන නැති රටක් බොඩ මෙරටපත් වුණා. ඒක අපි නිදහස් වුණා. ඉතින් ඒ නිදහස ලබා දුන්නේ 1988 89 සටන් කරපු සහෝදරවරු හැමදෙනාම මම හිතන්නේ ඒ ගෞරවයේ පොන්ට එලෙසින්ම තියෙන්න ඕනකම තියෙනවා. ඉතින් අපි හිතනවා අදත් අපිට ඒ සටන වෙනස්කමකින් තියෙනවා. ආයුධ වලින් නෙවෙයි අදහස් වලින් පටන් ගන්න තියෙනවා. මොකද දැන් එක පැත්තෙන් ගත්තොත් චීනය ණය දීලා අපි යට කරන් ඉන්නේ. එක්සත් ජනපදයේ තරඟට ඇවිල්ලා දැන් අපිට ගිවිසුම් අසංගන බල කරමින් ඉන්නවා. ඉන්දියාව මේ කලාවට ඇඟිලි ගහමින් ඉන්නවා. ඒ නිසා අපි ඉන්දියාවටයි එක්සත් ජනපදයටයි චීනටයි ඔක්කොටම එකවර යට වෙලා දන ගහලා තියෙනවා. එක්කෙනෙක් සන්තෝෂ කරන තව එක්කෙනෙකුට වරදාන දෙනවා. චීනට යමක් දුන්නම ඉන්දියාව තරහ වෙයි කියලා බයට ඉන්දියාවට දෙනවා. චීනට හම්බන්තොට වරාය දෙනවා. ඉන්දියාව තරහ වෙනකොට මොකද ගන්නෙ? කොළඹ වරාය නැගින ජැටිය ඉන්දියාවට දෙනවා. ඊට පස්සේ ඇමරිකාව තරහ වෙයි කියලා මත්තල ගොන්තොටුපොළ ඇමරිකාවට හරි කාට හරි දෙන්න උත්සාහ කරමින් ඉන්නවා. ඒ නිසා මේ දොළපිදින දෙනා වගේ එකිනෙකාව බැලන්ස් කරගන්න එකිනෙකාව අමනාප කරගන්න තුතියා ගන්න අපේ රටේ සම්පත් ජනතාවගේ සම්පත් කෑලි කෑලි විකුණමින් යනවා නම් ඒව දේශප්‍රේමී ආණ්ඩු වෙන්නේ නැහැ. දේශප්‍රේමී කියන්නේ ඒක නෙවෙයි. අපේ සම්පත් වලින් අපි නිෂ්පාදනය කරලා අපි දෙපයින් ඉන්න ඕන ලෝකෙත් එකඟ කමින් එහෙම රටක් අපිට ඕන. ඒ නිසා අපි කියනවා සැබෑ දේශප්‍රේමීත්වය මේ මොහොතේ පෙළ ගැසෙන්නේ සමාජවාදයේ සමග කරන අරගලයක් එක විතරයි. සමාජවාදයට දේශප්‍රේමීත්වයට ජාතිවාදයට කිසිම සම්බන්ධයක් නැහැ. ජාතිවාදීන් දේශප්‍රේමීව සලකන්න එපා. දේශප්‍රේමීත්වයේ වචන තක්කඩ පාවිච්චි කරන තක්කඩ දේශපාලකයන් රැවටෙන්න එපා. ඒ වෙනුවට සැබෑ දේශප්‍රේමීත්වය හඳුනා ගන්න, සැබෑ ජාතික නිදහස් අරගලය හඳුනා ගන්න, සමාජවාදය සඳහා වෙච්ච ඕනකම හඳුනා ගන්න. අපිට නවපන්නේ සමාජවාදය සඳහා වෙච්ච අරගලයක් තියෙනවා. නවපන්නේ ජාතික මුක්ති අරගලයක් තියෙනවා. ඒ අරගලය ජයග්‍රහණය කළ යුතුයි අපි. ඒකට අපිට 1988 89 අත්දැකීම් ගන්න පුළුවන්, 71 ගන්න පුළුවන්, ඊට එහයින් අත්දැකීම් ගන්න පුළුවන්. අපිට 1848 නොත් අත්දැකීම් ගන්න පුළුවන්, 818 නොත් අත්දැකීම් ගන්න පුළුවන්. අපිට ඒකට කියුබානු විප්ලවයෙන් අත්දැකීම් ගන්න පුළුවන්, වියට්නාම් විප්ලවයෙන් අත්දැකීම් ගන්න පුළුවන්. ඒ සියලු අත්දැකීම් එකතු කරගෙන හැබැයි අපි කොපි කරන්න යන්නේ නැතුව අපි අපේ අරගල විදියක් නිර්මාණය කරගත්තු තු තියෙනවා. ඒ සඳහා වෙච්ච දේශපාලනයට අපි කවුරුත් වෙන්න ඕන. නිසා මට නැවතත් ඉල්ලන්න තියෙන්නේ නිසා ඒ සඳහා වෙච්ච දේශපාලන ඉගෙන ගන්නවා. තක්කඩින්ට රැවටෙන්නේ නැතුව ඉන්න නම් ඔබ අධ්‍යයනය කරන්න. ඔබ ඉගෙන ගන්න, කියවන්න, ඔබට ඔබේ දැක්මක් හදාගන්න, සංනිවෘත්ති දැක්මක් මත අපි කටයුතු කළොත් අපි විශ්වාස කරනවා අපිට වඩා යහපත් සමාජයක් සඳහා මේ අපේ රට ජනතාව මිහවන්න පුළුවන්. ඒ නිසා ජනතාවට මේ අවනින්දා මේ නින්දාවෙන් මේ අවමානයෙන් අපේ රට ජනතාව ගලවගෙන අපි වඩා හොඳ සුන්දර රටක් බවට පත් වෙන්න, නිදහසේ ජීවත් වෙන ජනතාව බවට පත් වෙන්න මේ අරගලේ ජයග්‍රහණය කරන එකට කවුරුත් එකතු වෙන්න. ඒ සඳහා අපිට මඟ පෙන්නපු අරගලයක් 88 89 ඒ පිළිබඳව අධ්‍යයනය කිරීම තමයි අපි කළ යුතු. ඒ නිසා අපිට 88 89 අරගලයට ඉන්න නායකයින්ට සමාජිකන්ට අපේ තියෙන ගෞරවය තියෙන්නේ වුන් අපිට වචන වලින් යහා ගියපු ක්‍රියාකාරීත්වයෙන් දේශප්‍රේමීත්වය කියන්නේ මොකද්ද? රට වෙනින් සටන් කරනවා කියන්නේ මොකද්ද? ජනතාව වෙනින් දී බුදුනා කියන්නේ මොකද්ද කියන එක ඔප්පු කළා. අපිට ඒ ආදර්ශයන් තමයි මේ මොහොතේ අපි ජීවත් කරවන්නේ, අපිට පටන් ගන්න උදව් කරන්නේ. අපි ආදර්ශයන් ඔස්සේ පෙළගැස්විය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. රිල් සහෝදර දැන් මම හිතන්නේ අවුරුදු 31ක් අපස්සට ගිහිලා ඒ මතකයන් එක්ක සහ ඒ දේශපාලන බලපෑම පිළිබඳව අපි හිතනවා සංවාදයක් අපි ආරම්භ කරා කියලා අද දවසේ. නමුත් මේක මේ පැය දෙකක් වගේ කාලයක් අරගෙන කතා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි විශ්වාස කරනවා වත්මන් තරුණ පරපුර මේකට සම්බන්ධ වෙලා ඔවුන්ගේ තියෙන ඒ දේශපාලන දැනුම රිල් සහෝදර කිව්වා වගේ තව දුරටත් වර්ධනය කරගෙන මේ සම්බන්ධ හැදෑරීමක් කරනවා නම් මම හිතනවා ඉතිරි රටටත් දේශපාලනයටත් අපිට හොඳ සංවාදයක් ගොඩනගා ගන්න පුළුවන් වෙයි කියලා. අද සමාජවාදී තරුණ සංගමයේ හැටියට අපි සීතල නොවැම්බරයේ උණුසුම් කළ අරගලය එයින් මහා අරගලය පිළිබඳව කතා කරේ. අද අපි සම්පත් දායකයින් හැටියට සම්බන්ධ වුණු
ජන සාහිත්‍ය ප්‍රමුඛ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයාට අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ජන සාහිත්‍ය ප්‍රමුඛේ මාධ්‍යම කමිටු සමාජික සමන්ත විද්‍යාරත්න සහෝදරයාටත් බෙහෙන් ස්තුතිවන්ත වෙනවා. අපිට පුළුවන් මේ සංවාදය තවදුරටත් ඉදිරියට අරගෙන යන්න අපිට වෙන වෙන මාධ්‍යයන් භාවිතා කරමින් මා කැමති රත්නශ්‍රී විජේසිංහ කවියා මේ 88 89 සම්බන්ධයෙන් යම්කිසි කවියක් ලියලා දෙන කවියෙන් මේ සටහන නිමාවටපත් කරන්න. ස්තුතියි ඔබ සැමට මගේ පුතුගේ මලගමට සුදු ඇඳන් නාවාට මල් වඩම් මෙව්වාට ශෝක කවි කිව්වාට දුක හිතෙන විදිහටම ගුණ බිඳුම් වැනුවාට අනිත්‍ය ප්‍රතිසංයුක්ත බණ දහම් දෙසුවාට ඒ සියල්ලට වඩා මගේ පුතු වෙඩි තබා මැරුවාට. ස්තුතියි ඔබ සැමට.